රනිල් වික්‍රමසිංහට උපදෙසක් දෙනවා නම් මොන වගේ උපදෙසක්ද දෙන්නේ? විශේෂයෙන් මේ කොවිඩ් වලින් පස්සේ ලොකු අවශ්‍යතාවල තියලා තියෙනවා මේ එතුමාට හොඳ බුක් ක්ලබ් එකක් පටන් ගන්න. මොකද හැමෝම කියනවානේ එතුමා ගොඩක් පොත් එහෙම කියනවා කියලා. ඉතින් එහාට දෙයක් නම් මම නම් රනිල් වික්‍රමසිංහ කියන චරිතයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය අපි වරද්දගත්ත තැන කොතනද? එම ශ්‍රී ලංකන් එයාලයින්ස් එක වගේ දේවල් අනිවාර්යයෙන්ම අපිට පෞද්ගලිකරණය කරන්න වෙනවා. මොකද ඒක රටට බරක්. අපිට ඔරොත්තු දෙන්නේ අපිට කරන්න බෑ මේක. ජනතා විමුක්ති පෙරමුණේ තියෙන අපි කියන්නේ කාර්යයක් කියලා ඒගොල්ලන්ට මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඔබට වරමක් ආවොත් ඉවත් කරන්නේ කාවද? පී.බී. ජයසුන්දර. සජිත් ප්‍රේමදාස දෙන්න පුළුවන් උපදෙස්. Nothing is free in this world. මේ මොහොතේ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඔබේ මතය අමාත්‍යාංශයට ගියා කියලා. ඒක ගියන් පස්සේ පැය 3කට වඩා ඉන්න බෑ පුටුව වඩලා. ඊට පස්සේ ආයෙසරක් පැය 2ක් විතර පොඩි නැප් එකක් ගන්න යන්න ඕනේ. එහෙම නැත්නම් අර ඇඟ සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සතියේ දවස් 3ක් විතර ක්ලිනික්ස් වලට යන්න ඕනේ. ડોක්ටර්ස් හම්බෙන්න යන්න ඕනේ. තමන්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන මේවා කරන්න. ඊට පස්සේ තව දවසක් වෙන් කරන්න ඕනේ ඥානක් හම්බෙන්න යන්න. ඊට පස්සේ වැඩ කරන දවස් ටිකෙත් පැය 2-3ක් හැමදාම වෙන් කරන්න ඕනේ රාහු කාලෙ වෙන්නේ. මොකද ඒකත් බලන්න බෑ මේගොල්ලෝ ලංකාවේ සංස්කෘතියත් එක්ක දාපු දේවල්. ඔබ හිතන විදිහට මේ අතරින් ලංකාවට වැඩිම පාඩුව වුණේ කවර මරණය නිසාද? 1 ලලිත් ඇතුළත් මුදලි, 2 ගාමිණී දිසානායක, 3 රෝහණ විජේවීර, 4 ලක්ෂ්මන් කදිරගාමර. මම හිතන්නේ ලලිත් ඇතුළත් මුදලි. මේ අතරින් ලංකාවේ දේශපාලනය හොඳ තැනක සලකුණු විය යුතුයි කියලා ඔබ හිතන්නේ කවුද? ඒ කියන්නේ හොඳ දේශපාලන අනාගතයක් තියෙන කාටද කියන ප්‍රශ්න යොමු වෙන්නේ. පාට්ලි චම්පික, හර්ෂ, හරිනි සහ හඳුන්නෙත්ති. වෙන්නේ නෙමෙයි විය යුත්තේ අනිවාර්යයෙන්ම සුනිල් හඳුන්නෙත්තිට මම හිතන්නේ. මීට පෙර අපි මංජු නිශ්ශංක මහත්මයා සමග පවත්වපු අවසන් වැඩසටහන් දෙකම කළේ ඔහු ඇමරිකාවේ අපි ලංකාවේ. ඉතින් එතුමා එක්ක අපි පවත්වපු අවසන් වැඩසටහනේදී අපි ඔහුට ආරාධනා කරනවා ඔබ නැවත ලංකාවට ආවහම අපි තවත් වැඩසටහනක් කරමුයි කියලා. ඉතින් නැවත ඔබව ලංකාවට වගේ මේ සෙල් බ්ලොග් අපේ මැදිරියටත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන් අභිෂේක බොහොම ස්තුතියි නැවත වතාවක් මේ ඔබේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. නිශාංක මේ අපි ඔබට ආරාධනා කරන්නේ විශේෂයෙන්ම මේ ලංකාවේ එලීට් එක. එහෙම නැත්නම් ව්‍යාපාරික ලෝකයේ මේ මොහොතේ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද මොන වගේ තීරණයකද ඉන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මොකද අපි විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ දේශපාලනය තීරණය කරන්නේ ගම නෙවෙයි. ඔවුන්. ඒ නිසා මේ අද අපි කතා කරන්නේ ඔබත් එක්ක මේ වෙනදට ඔබත් එක්ක කතා කරන ඔබේ විශේෂ කරුණු සම්බන්ධ කරුණු එහෙම නැත්නම් ආර්ථිකයේ සම්බන්ධ කරුණු පොඩ්ඩක් පැත්තකින් තියලා ඉන්නේ හාට ගියපු සමාජීය දේශපාලනික කරුණු කාරණා කිහිපයක්. නිශංක මේ මොහොතේ ලංකාවේ දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? ඒ කියන්නේ සමහර වෙලාවල් වලට ඔබ ඇමරිකාවේ හිටියත් ලංකාවේ දේශපාලනය සම්බන්ධ කරුණු කාරණා මේ අපිටත් වඩා අප්ඩේට් කියලා හිතනවා මේ ඔබත් එක්ක පුද්ගලිකව කතා කරලා. ඒ නිසා මේ මොහොතේ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඔබේ මතය ඔබේ අදහස මොන වගේද? ඔව් අභිෂේක ඔය ප්‍රශ්නෙට පිළිතුර දීමේදී ඒ කියන්නේ දේශපාලනය පිළිබඳ මතය කියන තැන සරල තැන ඉන්නෙම නැතුව මම පොඩ්ඩක් ඔය ප්‍රශ්නෙට පිළිතුර දෙනකොට ඕක මේ එහා බැඳුණු සමාජීය සහ ආර්ථික පසුබිම කෝණවල ඒ කෝණ දෙක ඇතුළත් ඉඳගෙනම මම මේ පිළිතුර දෙන්නම්. මොකද මට හිතෙනවා ඒක එතකොට තමයි මට මේ පිළිතුරට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මම හිතන්නේ අද ලංකාවේ තියෙන තත්ත්වය සැකවින් විග්‍රහ කරොත් එහෙම හරියට මේක නිකන් හරියට මේ අර අඬ උඩින් අඬ දාලා හුලං ගහලා ඊට පස්සේ අර පාරේ යනකොට කෑලි වැටෙනකොට ඒ වැටෙන කෑලි ටිකත් අහුලගෙන යන ලෝකයේ අද තියෙන දියුණු ආර්ථික සහ මූල්‍ය කියන સિદ્ધාන්ත කිසිම දෙයකින් අපිට මේ පැහැදිලි කිරීමක් කරන්න බැරි සහ කාටවත් තේරුම් ගන්නත් බැරි. අර අපේ භාෂාවෙන් කියනවා නම් අපි කියන ලොවෙත් නැති කියලා. අන්න ඒ වගේ ආර්ථික මොඩලයක් මගින් මෙහෙය වන නෙමෙයි මෙහෙය වෙන සහ අද වෙනකොට මේ ඊටමත් සංකීර්ණ සහ අලුත් වෙමින් පවතින වෙළඳපළවල් නව වෙළඳපළ පිළිබඳ අවබෝධයක් නැති සහ අනාගතයේ තියෙන සංකීර්ණ බව නිසා එය තේරුම් ගැනීමට බය පිරිසක් අතීතයේ ජීවත් වෙමින් අනාගතය බාර ගන්න ඉන්න තරුණයන්ට මේ ප්‍රතිපත්ති සහ නීති රිගුලාසි හදන ඊටමත් වයසට ගිය මහලු පිරිසක් විසින් රට පාලනය කරන ඒ වගේ රටක් තමයි අද වෙනකොට තියෙන්නේ කියන එක තමයි මගේ මේ කියවීම. ඕක මම තවදුරටත් උදාහරණයක් විදිහට පොඩ්ඩක් මේක තේරුම් කරන්න හැදුවොත් එහෙම අපි හිතමු අපි මේ A කියන තැන ඉඳලා B කියන තැනට දුම්රියකින් ගමන කියන්නේ අපේ ගමනක් අපි යනවා. ඒතර ඒක තමයි මේ වෙළඳපොළ සහ ආර්ථිකය තුලින් අපි ගමන් කරන්නේ. ඒ කොන්ටෙක්ස්ට් එක ඇතුළේ මේක තේරුම් ගමු. ඒතර ඕකේ පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය ඒ වගේ
අපිට කැමති තැනකදී අපිට ඒ ගමන අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට අපි 70 ගණන් වල වගේ අපි හිතමු අපි සෙකන්ඩ් ක්ලාස් එකේ නැත්නම් දෙවෙනි පන්තියේ ඉඳලා අපි පටන් ගත්තා. ඊට පස්සේ අපේ තියෙන මූල්‍ය මූල්‍ය විනය සහ දේශපාලන හා සමාජීය නොදැනුවත්කම් නිසා ඇතිවෙච්ච අකාර්යක්ෂමතාවය හින්දා ඒ දෙවෙනි පන්තියෙන් අපි දැන් තුන්වෙනි පන්තියට පිටිපස්සට ඇවිල්ලා දැන් මේ පටන් ගත්ත කාලේ ඇත්තටම ඔය උගන්ඩාව, කෙන්යාව වගේ අප්‍රිකානු රටවල් හැම ගොඩක් තුන්වෙනි පන්තියේ හිටියේ. අපි දෙවෙනි පන්තිය පටන් ගත්තා. නමුත් අද වෙනකොට අපේ තියෙන අර අකාර්යක්ෂමතාව සහ අපි ලෙවල හින්දා අපි පස්සට ඇවිල්ලා තුන්වෙනි පන්තියට ඇවිල්ලා තුන්වෙනි පන්තියේ අන්තිම පෙට්ටියට ගිහිල්ලා එතනිනුත් අපි අර ෆුට් බෝඩ් එකේ අන්තිම අර ඇන ගැලවෙච්ච අන්තිම අඩියට දැන් ගිහිල්ලා තියෙන එලිලා ඉන්නවා. ඒක ඉන්නකොට හුලඟට අපේ දැන් ඇඳුනුත් ගැලවිලා ගිහිල්ලා. හැබැයි එහෙම වෙලා තියෙද්දිත් අපි සෙල්ෆි ගහලා පෙන්නනවා මේක මාර අර අපේ භාෂාවෙන් කියනවා මාර ආතල් තැනක් කියලා. නමුත් ඇත්තටම යථාර්ථයක නෙමෙයි මේ දැන් මේක ගැලවිලා වැටෙන්න ඕනේ මෙන්න. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සෙල්ෆි ගහලා පෙන්නලා මේ TikTok හරි Instagram හරි දාන්නේ මේ තරුණ පරපුරට මේ ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න කියලා. නමුත් ඇත්තටම වෙන්නේ තරුණ පරපුර අද වෙනකොට ගොඩක් දැනුවත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අර සෙකන්ඩ් ක්ලාස් ෆස්ට් ක්ලාස් වල තියෙන ඒ මිනිස්සුන්ගේ තියෙන ජීවන තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි අර අද වෙනකොට પાස්පෝර්ට් පොලිමේ ඉඳලා මේ රට දාලා යන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි යථාර්ථය. ඔතෙන්දි මම තව එකක් අර මේක පොඩ්ඩක් අර හරියටම විග්‍රහ කරගන්න ඕනේ. ඇයි මේ තත්ත්වයටපත් උනේ කියන එකදී අර මම කියවන්නේ රට පාලනය කරන මේ කට්ටිය පිළිබඳව. ඒ කියන්නේ වයසට ගිය මහල්ලන් පිරිසක් කියලා. ඒක මම මේ කාත් එක්කවත් මේ ද්වේෂයෙන් කියන ප්‍රකාශයක් නෙවෙයි. නමුත් මේක තමයි යථාර්ථය. උදාහරණයක් ගත්තොත් එහෙම දවසක් මම මේ කොළඹ ප්‍රධාන හෝටලයක තේපැන් සාදයක මම ඉන්නවා හවස් වරුවක. එතකොට මම දැක්කා ඒ හෝටලේ ඇතුළ යම් කිසි VIP කියන චරිතයක් ඇතුළට ආවා. මම දැන් ඒක දැක්කම මට තේරෙනවා දේශපාලඥයෙක් කියලා. කෙට්ටු ඒ කියන්නේ කෙසඟ ශරීරයක් තියෙන උස කෙනෙක්. ඊට පස්සේ ඒ හෝටලේ මේ ඒ කියන්නේ මීටිං රූම්ස් වල ඒ කියන්නේ අර පෞද්ගලික හමුවීම් පවත්වන්න ඕන ප්‍රදේශයට යන්න ඕන නම් ඇතුල් වෙලා දකුණු පැත්තට යන්න ඕන කෙලින්ම. එතකොට මේ පුද්ගලයාට මට තේරුණා ඒ අවශ්‍යතාවය තිබුණේ දකුණු පැත්තට යන්න. ගමන පටන් ගත්තා. හැබැයි ගමන පටන් අරගෙන එක සරල රේඛාවක් දිගේ යනවා වෙනුවට මේ මිනිස්සයා අර අපි කියන්නේ ඩයගනල් එක පැත්තට යනවා කියලා පැත්ත එයාටම තේරෙන්නේ නැහැ. එයා ඒ මිනිස්සයා ඒ කියන්නේ ඒ පුද්ගලයා යන්න ඕනේ පැත්ත වෙනුවට ගියේ ඇත්තටම අර ඒ හෝටලේ අර කේක්ස් එහෙම දාලා තියෙන මේ කැබිනට් එකක් පැත්තට ගියේ. එතනට ගියයින් පස්සේ තමයි එයාට පොඩ්ඩක් එයාගේ ගමන ආපහු හරි ගස්තගෙන කෙලින් යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක ඒ වගේ ඛේද ජනක තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ අපේ රටේ තියෙන පොලිසි මේකර්ස්ත් එක්ක. දැන් තවදුරටත් ඔක බැලුවොත් එහෙම ඇත්තට මේ බලන්න ඒ කියන්නේ අද පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ 70ට වැඩි අය. හරිද? ඉතින් සරලව ගන්න දැන් අද වෙනකොට අපි කතා කරනවානේ අපි ඉන්නේ විවෘත ආර්ථිකයක් ඇතුලේ සහ ධනවාදය තුලින් පෝෂණය වෙන ආර්ථිකයක් කියලා. ඉතින් ඒ වගේ නියම ධනවාදයක් තුලින් යනවා නම් මේ වගේ තත්ත්වයන් ඉතාමත් සංකීර්ණයි. ඒ කියන්නේ වෙළඳපොළ සහ ගෝලීය ආර්ථිකය තුළ හැසිරෙන දේශපාලනය හැමදේම ගොඩක් සංකීර්ණයි. ඉතින් ඕකත් එක්ක යන්න නම් ඒ වෙන අලුත් වීම එක්ක මේගොල්ලෝ හැමතිස්සෙම ඉන්න ඕනේ. නමුත් අපේ 70කට වඩා වැඩි වයස 70කට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ ඒගොල්ලන්ට උදේ නැගිටපු වෙලේ ඉඳලා ඇත්තටම බලන්න උදේ නැගිටින්නත් පැයක් විතර යනවානේ. කල්පනා කරන්න එපා. ඒ කියන්නේ දනිස් අමාරුව ඉඳලා හන්දිපත් අමාරුව, තුනටිය අමාරුව, කොන්දේ අමාරුව ඔය ටික තියෙනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම පොඩ්ඩක් හදාගෙන අපි කවිතම කාමරෙන් එළියට එනවා කියලා වැඩට යන්න යනකොට අර පිටිපස්සේ ඉන්න වතුර බොන කොල්ල මතක් කරන්න ඕනේ සර් මැදලා නැහැ කියලා. ඊට පස්සේ ආයෙ ගිහලා ඒක නැදගෙන එන්න ඕනේ. මොකද ඒ වගේ ඒක තමයි යථාර්ථය. ඊට පස්සේ ඒක කරගෙන ආපහු ආවෙන් පස්සේ අපි හිතමු දැන් මේ අමාත්‍යාංශයට ගියා කියලා. ඒක ගියන් පස්සේ පැය 3කට වඩා ඉන්න බෑ පුටුව වඩලා. ඊට පස්සේ ආයෙසරක් පැය 2ක් විතර පොඩි නැප් එකක් ගන්න යන්න ඕනේ. එහෙම නැත්නම් අර ඇඟ සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සතියේ දවස් 3ක් විතර ක්ලිනික්ස් වලට යන්න ඕනේ. ડોක්ටර්ස් හම්බෙන්න යන්න ඕනේ. තමන්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන මේවා කරන්න. ඊට පස්සේ තව දවසක් වෙන් කරන්න ඕනේ ඥානක් හම්බෙන්න යන්න. ඊට පස්සේ වැඩ කරන දවස් ටිකෙත් පැය 2-3ක් හැමදාම වෙන් කරන්න ඕනේ රාහු කාලෙ වෙන්නේ. මොකද ඒකත් බලන්න බෑ මේගොල්ලෝ ලංකාවේ සංස්කෘතියත් එක්ක දාපු දේවල්. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ගියාම ඉතාමත් සීමිත කාලයක් විතරයි මේගොල්ලන්ට මේ දැනට ලෝකයේ තියෙන සංකීර්ණම ආර්ථික මොඩලයක් මෙහෙවන්න මම කියන්නේ ඉන්න පුද්ගලයන්ට තමන්ගේ තියෙන ශරීර සෞඛ්‍ය විතරක් නෙමෙයි සහ මානසික තමන්ගේ පද්ධතිය ඇතුළේ මොනතරම් ඒ කියන්නේ සීමාවන් තියනවද කියලා. ඉතින් එහෙම සීමාවන් තියාගෙන කොහොමද අපි මේ රටක් ඉස්සරහට තල්ලු කරන්නේ නේ? ඉතින් අන්න ඒ වගේ ඊ타ත්ම ගැඹුරු සහ ඛේදනීය තැනක තමයි අද වෙනකොට ලංකාව පත් වෙලා තියෙන්නේ. මෙතෙන්දී හැබැයි කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් ඇමරිකා එක්සත් ජනපදෙත් මේ ඔබ සෙනට් සභාව ගත්තත් එහෙම ගොඩක් වයසකයි නේද ඉන්නේ කියලා. හරි තර්කය හරි.
නමුත් ඒ රටේ ආර්ථිකය මෙහෙවන්නේ සෙනත් සභාව නෙමෙයි. ඒ රටේ ආර්ථිකය අර කැපිටලිසම් කියන්නේ ධනවාදය තුලින් හරියටම මෙහෙවන තැනක් හින්දා ඒ රටේ සම්පූර්ණ ආර්ථිකය සහ අනිත් විශාල දේවල් ප්‍රමාණයක් මෙහෙවන්නේ පුද්ගලික අංශය සහ ඒ රටේ තියෙන වෙනත් සමාජ ස්තරයන් විසින්. එතකොට අර සෙනත් සභාවේ ඉන්න අය වායසක වුණාට ඒගොල්ලෝ අර ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති රෙගුලාසි වලදී ඒ කියන්නේ හැමතිස්සෙම සමාජයත් එක්ක කතිකාවතක් ඇති කරගෙන නීති සම්පාදනය කරනවා මිසක් එතනින් එහාට ආර්ථිකය මෙහෙම පිළිබඳ ලොකු දේවල් වලට යන්නේ නැහැ. නමුත් ලංකාවේ අද ගත්තොත් එහෙම නීති සම්පාදනයේ ඉඳලා අර කඩේක තියෙන කුණු වෙච්ච අලගෙඩිය අල්ලන්නත් යන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දෙනකොට ඒ තත්ත්වෙට කියන්නේ හැම පැත්තටම මේ දේශපාලනය මේ නැඹුරු කරලා තියෙනවානේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුළත මේ රට අසාර්ථක වෙනවා කියන එක බොහොම මේ ඔබ්වියස් කාරණයක්. කියන ඔබට පැහැදිලිව පේන්න තියෙන කාරණයක් ඇත්තටම. හරි. ලංකාව ඇතුලේ මේ ආගම සහ දේශපාලනය සලකුණු වෙන්න ඕනි කොහොමද? අපි දකින ප්‍රබල දෙයක් තමයි දේශපාලනයට ආගම බොහොම තදබල විදියට බලපෑම් එල්ල කරනවා. ඔබ ව්‍යාපාරිකයෙක්, දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් සහ අපි ඔබ පුද්ගලිකව දන්නවා ඔබ ප්‍රෝග්‍රෙසිව් පොලිටික්ස් සම්බන්ධයෙන් දැඩිව විශ්වාස කරන කෙනෙක්. එහෙම තියෙද්දි දේශපාලනය සහ ආගම පවතින්න ඕනි කොහොම කියලාද ඔබ හිතන්නේ? ඔව් ඔතනදී නම් මගේ නම් දැඩි විශ්වාසයක් තියෙනවා සහ මම හිතන්නේ මේක අපි හරියටම මේ රටක් විදිහට අවංකවම ඒ රටේ තියෙන දියුණුව ගැන කල්පනා කරනවා නම් ওই තැන අපි හඳුනා ගන්න ඕනේ. මම පෞද්ගලිකව දැඩිව විශ්වාස කරනවා ආගම කියන එක දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. මගේ විශ්වාසය තියෙන්නේ. සහ අද වෙනකොට අපි ගත්තොත් එහෙම දියුණු ආර්ථිකයන් තියෙන දියුණුයි කියන අපි පිළිගන්න ආර්ථිකයන් තියෙන ඕනම තැනක බැලුවොත් ඕනම රටක ඕනම දේශපාලන පසුබිමක් ගත්තොත් එහෙම මේ හැම තැනකදීම ආගම කියන එක එතනින් අයින් වෙලා තියෙනවා. දැන් උතන ප්‍රශ්නේ තියෙන මම හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ ඒ කියන්නේ මගේ පිළිගැනීම තමයි ආගම අයින් වෙනවා කියන තැනදී ඇත්තටම ආගම හා බැඳුණු දේශපාලන පක්ෂ පවා ලංකාවේ තියෙනවනේ ඒව පවා සම්පූර්ණ මේ දේශපාලනෙන් අයින් වෙලා යා යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. එතකොට මම හිතන්නේ ඕක ඔය තත්ත්වයටපත් වෙලා තියෙන ගොඩක් වෙලාවට මේ ලංකාවේ තියෙනවා මේ කවුරුත් වැඩි කතා නොකරන ප්‍රශ්නයක් මේ මිනිසුන්ගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔය දේශපාලනයට උනත් එනකොට යම්කිසි පෞරුෂයක් මේ තමන් ළඟා කරගෙන තියෙන්න ඕනේ. එතකොට මේ ලංකාවේ තියෙන සමාජීය පසුබිම් අතර පෞරුෂ වර්ධනයක් නොමැති වීම නිසා මේ ආගම් පසුබිම් එක්ක තියෙනවනේ අපි කියනවනේ ඉන්ස්ටිටියුෂනල් පවර් හවුසස් කියලා. ඒ කියන්නේ අර ආගම් සහ බැඳුණු බලයන් තියෙනවා. අන්නේ බලයන් තමන් තුළ තමන්ගේ කන්ට්‍රෝල් එකට එහෙම නැත්නම් තමන්ගේ බලපෑම යටතට ගත්තයින් පස්සේ ඒ තුලින් ගොඩ නගා ගන්නා පෞරුෂය පාවිච්චි කරන්න හදනවා මේ දේශපාලන බලය ලබා ගන්න. ඉතින් ඒක එක හේතුවක්. නමුත් ඇත්තටම ඕක උතරිනුත් එහාට ගිය ගැඹුරු ප්‍රශ්නයක් මම හිතනවා අද අපේ සමාජයේ තියෙන. මම සරල උදාහරණයක් ගන්නම්. ඇත්තට ඔය දැන් අද වෙනකොට කියන්නේ අපි නිවුස් බැලුවොත් ඒ කියන්නේ ප්‍රවෘත්ති බැලුවත් යම් ඕනෑම වෙලාවක ඇති වෙන සමාජයේ තියෙන ප්‍රශ්නයක් බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මේ අපේ ලොකු මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ ડોක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා කියන ඒවා හැම තැනටම මේ අපි දාන්න හදනවා. ඒ කියන්නේ අපි මේ වැඩේ කරන්නේ මෙන්න මේ ડોක්ටර්ස්ලාගෙන් කමිටි එකක් පත් කරලා එහෙම කියලා ලොකු කතිකාවතක් කරන හැමතිස්සෙම. සහ මිනිසුන්ගේ ලොකු බිලිෆ් එකක් ඇවිල්ලා තිනවා ඒ විදිහට ගියොත් තමයි මේ රට ඉස්සරහට අපිට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම දකින්නේ ඇත්තටම ඔතන වෙලා තියෙන්නේ ඔතන ආයසරයක් යන පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපි ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ගත්තොත් එහෙම ඒ රටවල අපි හිතමු ડોක්ටරේට් එකක් PhD එකක් එහෙම අරගෙන ඉන්ඩස්ට්‍රි එකට එහෙම නැත්නම් යම්කිසි කියන්නේ කර්මාන්තයකට ව්‍යාපාරයකට මිනිස්සු සම්බන්ධ වෙන්නේ ඒ තමන්ගේ දැනුම ඒ අදාළ දෙයට පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට මම ආයෝජන බැංකුවරයෙක් විදිහට වැඩ කරනකොට මගේ අපේ ටීම් එකට මම කට්ටිය හය කරනකොට ඒ කියන්නේ බඳවා ගන්නකොට යම් කොටස් වලදී අපි අනිවාර්යයෙන්ම මේ PhD තියන අය ගන්නවා. මොකද ඒ දැනුම් පද්ධතිය අපිට අවශ්‍ය හින්දා. ඒතකොට ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ ડોක්ටරේට් ටයිටල් එක පාවිච්චි කරන්නේ නැහැ වෙන කිසිම තැනක සමාජ සාමයක් ලබා ගන්න. ඒක පාවිච්චි කරන්නේ ඒ අවශ්‍ය කරන කාර්ය හරියාකාරව නිෂ්ඨ කරන්න. නමුත් ලංකාවේ අද වෙනකොට ඒක වෙලා තියෙන්නේ මේ ડોක්ටරේට්ස් වගේ දේවල් මිනිස්සු ගන්න පටන් ගන්න තියෙනවා. ඇත්තටම මේ තමන්ට තමන් ලැබපු අධ්‍යාපනය තුළින් හෝ සමාජ පසුබිම තුළින් නොලැබුණු පෞරුෂයක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ හැමතිස්සෙම බලන්නේ ඇත්තටම සරලම ගත්තොත් අද වෙනකොට මිනිස්සු දෙන්න අපි කාගේ හරි ඉස්සරහට අපිට හම්බ වුණොත් එහෙම අපි මිනිස්සු පත් වෙලා තිනවා මෙයා මට සර් කියයිද කියන මානසික මට්ටමට ලඝු වෙලා තියෙනවා. හරිම සරල තැනකට වැටලා තියෙනවා. ඉතින් ඒක ළඟා කරගන්න එක්කෝ වගේ ටයිටල් එකක් පාවිච්චි කරන්න ඕනේ ඒගොල්ලන්ට. මොනවා හරි ડોක්ටරේට් එකක් කරගෙන. එහෙම නැත්නම් දේශපාලනය වගේ පාවිච්චි කරලා දේශපාලන බලයක් ගන්න බලනවා. එහෙම නැත්නම් වෙන යම් ඒ කියන්නේ මැර බලයකින් හරි. ඒ මොනවා හරි ක්‍රමයකින් බය ඇති කරලා ඒ Tamanගේ නම පිළිබඳ ඇති වෙන පෞරුෂය නැති නිසා
වෙන බාහිර ක්‍රමයකින් මේ පෞරුෂය ගොඩනගා ගන්න බලනවා. දැන් මම හැදුනේ ඒ කියන්නේ පහුගිය අවුරුදු 20 පුරාවටම මම වෙන රටවල ජීවත් වුණ හින්දා මට මංජු නිශාන් කියන මගේ නම පිළිබඳ මට ලොකු පෞරුෂයක් තියෙනවා. මට වෙන කිසිම දෙයක් අහන්න අවශ්‍ය නැහැ. මට සර් කියන්නවත් ඔබතුමා කියන්නවත් ගරු ඒ වගේ කිසිම දෙයකින් මට වැඩක් නැහැ. මොකද මගේ නම තුලින් මම ලොකු පෞරුෂයක් ගොඩනගා ගන්න තියෙනවා. දැන් ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම තමන්ගේ නම කියන එක ඇහෙන එකත් එච්චරම කියන්නේ හරි ලැජ්ජාවක් වගේ මට තේරෙනවා. මොකද ඒකින්දනේ ඇත්තටම ගරු උතුමාණන් මේ වගේ ගොඩක් දේවල් දාන්න තමන්ගේ නමත් එක්ක පටලවා ගන්න බලන්නේ. ඒ නැති පෞරුෂයක් ගොඩනගා ගන්නනේ. ඉතින් ඕකෙන්ද තමයි අද වෙනකොට දැන් විශේෂම දේශපාලනට ඇවිල්ලා බැලුවොත් එහෙම ගරු කියන නම්බු නාම වගේ දෙන්න බලනවා. ඒතර උතුමාණන් කියලා කියනවා. ඔය හැමදේම එන්නේ අර පෞරුෂය නැතිකමත් එක්ක එන හීනමානත් එක්ක. ඉතින් ඒ වගේ මිනිස්සුන් මම නම් කියන්නේ අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ලොකු මානසික ව්‍යාධීන් පෙළෙන මිනිස්සු. ඉතින් ඔන්න ඕකත් ඔය අර අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නෙම කොටසක්. ඒ කියන්නේ මේ දේශපාලනයට ආගම සම්බන්ධ කරගන්නවා වගේම අනිත් දේවලුත් ඔය සම්බන්ධ කරගෙන පටන් අරගෙන තියෙනවා. මේ හැමදේටම මූලික ප්‍රශ්නේ තමයි තමන්ට අවශ්‍ය කරන නායකත්වයේ පෞරුෂය නැතිකම. අන්නේ පෞරුෂය අපි හදන්න පටන් ගත්තේ නැත්නම් ඔය කිසිම දෙයකට අපිට උත්තරයක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන්ද මම හිතන්නේ අපි පාසල් අධ්‍යාපනයේ ඉඳලා මේ පෞරුෂ වර්ධනය පිළිබඳ ලොකු කතිකාවතක් ඇති වෙ යුතු වෙන එක තමයි මගේ එකම විශ්වාසය. දේශපාලනය ආගමින් එහාට ගිහිල්ලා අහන්න කැමති. ඔබ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් විදිහටයි මේ ප්‍රශ්නේ අහන්නේ. ලංකාවේ ආර්ථිකය අපි වරද්දගත්ත තැන කොතනද? මේ සම්බන්ධයෙන් එක එකයි විවිධ අදහස් දෙන්න පුළුවන්. සමහරෙක් කියන්න පුළුවන් JR-ගේ 78 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තමයි අපිට වැරදුනේ කියලා. අපේ ආසන්නතම වැඩසටහනකදී ලාල්කාන්ත කියනවා කැපිටලිසම් තමයි අපි වරද්දගත්ත මුල්ම තැන කියලා. ඔහු එතනදී කියනවා මේ වක්කඩ ළඟටම වතුර ගෙනත් දීලා ක්‍රොප් එකේදී ධනවාදයේ විසින් මිනිස්සුන්ව හූරගෙන කනවායි කියලා. ඇත්තටම නිශාංක ලංකාවේ ආර්ථිකය අපි වරද්දගත්ත තැන කොතනද? අභිෂේක ඒක ඇත්තටම ඒක ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ අද වෙනකොට මේ අපේ ලංකාව ඇතුළත විශාල කතිකාවතක් සහ වැරදි දර්ශනයක් සමාජගත වෙලා තියෙනවා මේ ධනවාදය තුලින් සියලු දේ විනාශ වෙලා තියෙනවා කියලා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන ධනවාදය නෙමෙයි. අද වෙනකොට අපි ගත්තොත් එහෙම ලෝකයේ තියෙන දියුණු රටවල් සියල්ලක්ම පාහේ ආර්ථික සමෘද්ධිය. ඒ කියන්නේ මේ අපි හැම දෙයක්ම කරන්නේ මොකටද රටක් වෙනුවෙන් ඒ රටේ තියෙන පළවෙනි දිනේ ආර්ථික සමෘද්ධිය ඇති කරගන්න එකනේ. එතකොට මේ ආර්ථික සමෘද්ධිය ඇති වුණාන් පස්සේ තමයි අනිත් හැමදේම ඒකත් එක්ක පසුපසින් ගමන් කරන්නේ. එතකොට මේ ආර්ථික අද වෙනකොට ලෝකයේ තියෙන සියලුම දියුණු ආර්ථිකයක් තියෙන රටවල ආර්ථික සමෘද්ධිය ළඟා කරගෙන තියෙන්නේ කැපිටලිසම්. එහෙම නැත්නම් ධනවාදය හරහා. ඒක ඇවිල්ලා ටෙස්ටඩ් මොඩල් එකක් අපි කියලා කියන්නේ. හරිද? ඊට අමතරව අද වෙනකොට ලෝකයේ තියෙන බලවත්ම නැගීගෙන ආර්ථිකයන් ඒ කියන්නේ ඉමර්ජින් ඉකොනොමිස් ගත්තොත් එම ඒ කියන්නේ චීනය, ඉන්දියාව වගේ හැම රටක්මත් ඒ ධනවාදයේ විවිධ මුහුණුවර තුලින් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් චීනය වගේ ගත්තොත් එම ස්ටේට් කැපිටලිසම්. චීනය 1979 ඉඳලා 2002 වෙනකන් ස්ටේට් කැපිටලිසම් කියන එක හොඳටම ප්‍රැක්ටිස් කරපු රට. එතකොට ඒකට හේතුව තමයි මේ ධනවාදය තුලින් පමණයි ආර්ථික සමෘද්ධිය ඇති කරගන්න අවශ්‍ය කරන පළවෙනිම දේනේ මේ ප්‍රාග්ධන එකතු කිරීම කියන එක. එහෙම නැත්නම් කැපිටල් ඇකියුමුලේෂන් කියන එක. ඒක කරන්න පුළුවන් හොඳම මොඩල් එක දැනට ලෝකේ තියෙන කැපිටලිසම් විතරයි. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රාග්ධන එකතු වීම තුළින් ඇතිවන තරංකාරී වෙළඳපොළ. ඊට පස්සේ තරංගකාරී වෙළඳපොළ තුළින් ඇතිවෙන නව උත්පාදන. මේ හැම දෙයක්ම බැඳිලා තියෙන්නේ මේ ධනවාදයේ තුල තියෙන ෆන්ඩමෙන්ටල් කියන්නේ මූල ධර්ම සහ පදනම මත. එතකොට දැන් ලංකාවේ වෙලා තියෙන ඇත්තටම මේක හැබැයි හරිම සංකීර්ණ දෙයක්. සහ මේ හරියටම ධනවාදය කියන එක මේ තරංගකාරී වෙළඳපොළ ඇතුලේ පවත්වාගෙන යාමට නම් මේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එතනින් ගියාම ගෝලීය පසුබිමක් තුළ අපි කියන්නේ දේශපාලන ඒ කියන්නේ ගෝලීය දේශපාලනය තුළ අපි සමාජයක් විදිහට සහ රටක් හැසිරෙවිය යුත්තේ කොහොමද? අන්න ඒ වගේ හැම දෙයක් ගැනම බොහොම පරිණත දැනුමක් තියෙනවා නම් විතරයි මේ කැපිටලිසම් එහෙම නැත්නම් ධනවාදය ඇතුලේ Tamanට ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ ලංකාවට වෙලා තියෙන්නේ ධනවාදයේ දින අර පොඩි කෑලි කීපයක් අල්ලගෙන ඊට පස්සේ අර මම ඉස්සලා කිව්වා අපි කාටවත් මේ පැහැදිලි කරන්න බැරි ආර්ථික මොඩලයක් හදාගෙන තියෙනවා කියලා. ඒකට සමාජවාදයේ කොටසුයි හැම දෙයක්ම කෑලි කෑලි Tamanට තේරෙන ඒව ටිකක් විතරක් අල්ලගෙන වැරදි ටික වෙනකොට ඒව හරියට ඒ මෙකැනිසම් එක ඒක පද්ධතියක් විදිහට අපි ඉස්සරහට යන්න නැතුනහම අපි ධනවාදයට විතරක් අපි මේ දෝෂාරෝපණය කරන්න පටන් ගන්න තියෙනවා. දැන් ඔයගේ උදාහරණයක් ගත්තොත් එහෙම දැන් එතන උදාහරණයක් කිව්වා වක්කඩ ළඟට වතුර ටික ගෙනත් දීලා තියෙනවා. නමුත් ක්‍රොප් එක විකුණන්න ගියාම එතන ධනවාදය තුලින් හුරා කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම සම්පූර්ණ වැරදි කතාවක් නෙමෙයි. මොකද ධනවාදීද වෙන්න ඕනේ
වක්කඩ ළඟට වතුර ටික එන එකත් තරංකාරී වෙළඳ පොළ ඇතුළේ තමයි එන්නේ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය පොර ටික වතුර ටික හැමදේම. ඊට පස්සේ එතනින් එහාට මේක විකුණ ගන්න ගියාම සාමාන්‍ය ධනවාදය ඇතුළේ වෙන්න ඕනේ. අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම කෘෂි කර්මාන්තය ගත්තොත් එහෙම මෙතනදී ඒ තමන්ගේ තියෙන ක්‍රොප් එක එහෙම නැත්නම් තමන්ගේ තියෙන අස්වැන්න විකිණීමේදී ඒ ගොවීන්ට පුළුවන්කම ලැබෙනවා ඒ වගේ කමෝඩිටිස්. ඔයාට අපි කියන්නේ මේ කෘෂිකාර්මික මේ කමෝඩිටිස් නේ. ඒතර ඒවා විකුණ ගන්නත් වෙළඳපළ ඇතිලා තියෙනවා මේ තරංකාරී වෙළඳපළ හරහා. ඒතර ඒ රටවල සිද්ධ වෙන්නේ කොහොමද? ඒවා විකුණ ගන්න වෙනම තියෙනවා කමෝඩිටිස් එක්ස්චේන්ජර්ස් තියෙනවා. ඒතකොට මේක කවුරුත් තනි පුද්ගලෙක් ඇවිල්ලා මේ අස්වැන්න ගන්න නැහැ. එතනදී වෙන්නේ ඒ කමෝඩිටි එක්ස්චේන්ජ් එකක් කරහා ඒ අදාළ අස්වැන්න ගන්න කැමති අය වෙනම තමන් මේ සඳහා ගෙවන්න කැමති කරන මිල පිළිබඳ යම්කිසි ස්ථානයක් ලකුණු කරනවා. අපි මේක ගන්න මෙන්න මේ වගේ මුදලකට කියලා. එතකොට මේ වගේ ගැනුම් කරන ගොඩාක් ඇවිල්ලා මේ එක්ස්චේන්ජ් එකට ඒ මිල සමග තරඟ කරනවා. එතකොට ඇත්තටම අර ගොවීන්ට තමන්ට එතනින් ගන්න පුළුවන් ඒ කමෝඩිටි එක්ස්චේන්ජ් කරා ගන්න පුළුවන් වැඩිම මිල ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව ඒ තමන්ගේ ක්‍රොප් එකේ ඒ අදාළ තැනට ගෙනන්න අවශ්‍ය කරන සප්ලයි චේන් එක එහෙම නැත්නම් ලොජිස්ටික්ස් කියන එකත් මේ තුල ඇතුළතින්ම තරංකාරී වෙළඳ පොලක් ඇතුළත අඩුම වියදමකින් හදා ගන්න පුළුවන් වෙනවා. දැන් අපේ ලංකාවේ වෙලා තියෙන්නේ ඒ කෑල්ල. ඒ කියන්නේ අර සප්ලයි ඇන්ඩ් ඩිමෑන්ඩ් ඉල්ලුම සහ සැපයීම කියන දෙකේම බැලන්ස් එකක් තියෙන්න බෑ මේ තරංකාරී වෙළඳ පොල ඇතුලේ. අපේ සැපයීම පැත්ත විතරක් මේ අපේ තියෙන ධනවාදයේ පැත්තෙන් කල්පනා කරලා අර ඩිමෑන්ඩ් එක පැත්ත ඉල්ලුම පැත්ත හරියට අපි ධනවාදයේ තියෙන ඇතුලේ තියෙන concept ඇතුලේ එහෙම නැත්නම් මූලධර්ම ඇතුලේ හැදුවේ නැත්නම් එතකොට අනිවාර්යයෙන්ම මේ වගේ තනි පුද්ගලයෙක් යම් කිසි පිරිසක් විසින් ඇවිල්ලා ඒකේ තියෙන සියලුම ප්‍රතිලාභ ගන්න පුළුවන්. නමුත් ඒක ධනවාදයේ වැරද්දක් නෙමෙයි. ධනවාදය හරියට අර ප්‍රැක්ටිස් කරපු නැති එක මෙතන තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි ඒක කොනක් විතරක් අල්ලගෙන මේකට අපි ඇත්තටම බ්ලේම් කරන එක වැරදි. මොකද ධනවාදය තුලින් විතරයි මේකට අවශ්‍ය කරන පසුබිම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රටක් ඇතුලේ හදන්න පුළුවන් වෙන්නේ. අද වෙනකොට මේ ධනවාදය තුලින් විතරයි කියන එක මම තරමින් විශ්වාස කරනවා. නිශංග මේ අපි විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ගේ මතවාදයන් චින්තනයන් වෙනස් වෙන්නේ හුදෙක්ම දේශපාලන සාකච්ඡාවන් ඇතුළේ විතරක් නෙවෙයි. ඒක වෙනස් වෙන්නේ නම් මිනිස්සු කලාව ආශ්‍රය කරන්න ඕනි. කලාව ඇතුළෙන් තමයි කලාව ආස්වාදනය කිරීමෙන් තමයි මිනිස්සු සමාජය දිහා බලන විදිය, මිනිස්සු දේශපාලනය දිහා බලන විදිය, මිනිස්සු බැඳීම් දිහා බලන විදිය, කොටින්ම කිව්වොත් මිනිස්සු තමන් දිහා බලන විදිය පවා වෙනස් වෙන්නේ. ඒ නිසා අහන්න කැමතියි ඔබ හිතන විදියට කලාවට තිබිය යුතු සීමාව කොතනද, කොහොමද? ඔතනදී මම නම් ඇත්තටම විශ්වාස කරන්නේ කලාවට එනකොට ඒ පිළිබඳ කිසිම ආකාරයක සීමාවන් තිබිය යුතු නැහැ කියන එකයි. මොකද මම විශ්වාස කරනවා අද වෙනකොට මීට අවුරුදු 200කට 300කට කලින් ඇත්තටම සමාජයක් විදිහට ගත්තොත් එම අපේ හිතේ ශිෂ්ට සමාජයක නොවෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට අපේ තියෙන දැනුම සහ අපේ තියෙන තාක්ෂණය සහ දැනුම් පද්ධතීන් සහ අනිකුත් සියලුම සමාජීය කාරණා මත අපි සමාජයක් විදිහට සහ මානව සංහතියක් විදිහට ශිෂ්ටාචාරයෙන් සෑහෙන අපි ශිෂ්ටත්වයට පත් වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ තත්ත්වයක් ඇතුළත නිදහස් චින්තනයක් තියෙන මිනිස්සුන් ඇත්තටම රටක විශාල අපි කියන්නේ ඇසට් එකක් කියලා. ඒක ලොකු වත්කමක්. ඒ කියන්නේ නිදහස් චින්තනයක් තියෙන මිනිසුන් පුළුවන් තරම් අපි රටක ඇතුළේ බිහි කරන්න ඕනේ. එතකොට නිදහස් චින්තනයක් මේක ආයසරකර පෞරුෂයටත් ඇත්තටම මේක යම්කිසි මේ සම්බන්ධතාවයක් තියෙන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ නිදහස් චින්තනයක් බිහිවීමට විශාල බලපෑමක් කරනවා කලාව තුලින්. කලාව තුලින් ඇත්තටම මිනිසුන්ට නිදහස් චින්තනය හදාගන්න අවශ්‍ය කරන වපරිසය, ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන සියලුම කෝණයන් අපිට තනි පුද්ගලයෙක් විදිහට සමහරට තේරුම් ගන්න බැරි දේවල් මේ කලාව තුලින් අපිට තේරුම් ගන්න හැකියාව අපිට ලබා දෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම ඉස්සරට වඩා අද වෙනකොට මිනිස්සුන්ට තේරෙන සහ මිනිස්සුන්ට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ගොඩක් අපි කියනවා මේ අර පුළුල් වෙලා තියෙනවා. ඒතකොට කලාව තුළින් මේ හැකියාවන් පුළුල් වීම තුළින් මේ කලාව භාවිතා කරලා ඒක තමන්ට අවශ්‍ය කරන විදිහට මේ ප්‍රකාශ කිරීමේ අයිතිය මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතිය 100%ක්ම මම කැමති වුණත් නැති වුණත් ඒ 100%ක්ම අයිතිය තිබිය යුතුයි කියන එක මම තරේ විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබට දැන් මීට අවුරුදු 100කට 50කට කලින් සමහරට තියෙන්න පුළුවන් කලාවක් නම් මෙන්න මේ රාමුව ඇතුළේ විතරයි. ඒ කියන්නේ චිත්‍ර කලාව නම් මේ රාමුව ඇතුළේ තියෙන්න ඕනේ. චිත්‍රපට කලාව නම් මේ රාමුව ඇතුළේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මූර්ති කලාව නම් මේ රාමුව ඇතුළේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේවා මූර්ති වෙන්නේ කියලා. නමුත් අද වෙනකොට මේ හැම දෙයක්ම මීට වඩා ගොඩාක් දියුණු සහ සංකීර්ණ ස්තරයන් වලට ගමන් කරලා තියෙනවා මේ කලාව. එහෙම වුණාම
ඒ කියන්නේ ඔබ සමහරට තීරණය කරන්න පුළුවන් ඔබගේ කලාව තුළින් ඔබගේ අදහස් ප්‍රකාශ කරන විදිය සම්පූර්ණ මට නොතේරෙන සහ මට නොගැලපෙන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ මගේ චින්තනයත් එක්ක. නමුත් ඔබට ඒ නිදහස තියෙනවා. ඒ ප්‍රකාශන අයිතිය සම්පූර්ණයෙන් ඔබට තිබිය යුතුයි. ඒකෙන් සමහරට මට ඉමෝෂනලි ඒ කියන්නේ අර මගේ චින්තනයට ගැලපෙන්නේ නැති හින්දා මට සමහරට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඊට පස්සේ මට අයිතියක් තියෙනවා ඒක පිළිගන්න හෝ නොගන්න. ඒක ඔබට කියන්න බෑ මම ඒක يعني අනිවාර්යෙන් මම ඒක පිළිගත යුතුයි කියලා. ඒ කියන්නේ ඔබට ඒක ප්‍රකාශ කිරීමේ අයිතිය 100%ක් තියෙනවා වගේම ඒක බාර ගැනීමේ නොගැනීමේ අයිතියත් මට 100%ක් තියෙනවා. ඒ අයිතියෙන් දෙකටම මම ගරු කරනවා. හැබැයි අයිතිය 100%ක්ම හැමෝටම තිබිය යුතුයි කියන එක විශ්වාසය මම ඒ කියන්නේ ඒකේ මම තරයේ විශ්වාස කරනවා. දේශපාලන නායකයෙක් තීන්දුව තීරණ ගන්නකොට මේ මිනිස්සු සතුටු වෙන ජනප්‍රිය තීරණම ගන්න බෑ හැම වෙලාවෙම. එහෙම තීන්දුව තීරණ ගන්නකොට ඒව රටකට බොහොම දරුණු විදියට, දැඩි විදියට, නරක විදිය බලපෑම් එල්ල වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ නායකයෝ මේ දවස්වල ගන්න තීන්දුව තීරණ සම්බන්ධයෙන් මේ ඔබේ අදහස මොකක්ද? සහ මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මේක ඇතුලේ. ඔබ රටක නායකයෙක් වුණොත් සහ රටේ තීන්දුව තීරණ ගන්න පුද්ගලයන්ගේ උපදේශකයෙක් වුණොත් ඔබ ගන්න තීන්දුව තීරණ මොනවද? ඒ කියන්නේ ඒකත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනවා. අපි යනගත්තු අපිට වැරදුණු තැන් ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ඒක බොහොම නිෂ්ඵල දෙයක්. ඒ කියන්නේ මේ වෙලාවේ මේ අපි හොඳටම දන්න කාරණේ අපි දරුණු අර්බුදයක ඉන්නේ. අපි දරුණු විදියට මේ ආගාදේ කඩාගෙන වැටලා ඉන්නේ. නමුත් ඒත් එක්කම මිනිස්සු බලාපොරොත්තු වෙනවා චේන්ජස් ටිකක්. ඒ චේන්ජස් ටික මොනවද? අභිෂේක ඇත්තටම ඔය ප්‍රශ්නෙට හරි අවංක උත්තරයක් දෙනවා නම් එහෙම සමහරවිට මේක ගොඩක් ජනප්‍රිය නොවන උත්තරයක් වෙනවා. මොකද හේතුව තමයි අද වෙනකොට අපි කැමති වුණත් අකමැති වුණත් මේ පහුගිය නිදහසින් පස්සේ අවුරුදු 71ක් කාලයක් පුරාවටම අකාර්යක්ෂම දේශපාලන සහ සමාජීය පසුබිමක් මත අද වෙනකොට අපේ රට පත් වෙලා තියෙන තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයක්. ඒ කියන්නේ අපි ඉස්සල්ලා මේ කතා අපේ සාකච්ඡාව පටන් ගන්නකොට අපි කතා කරේ. එතකොට මේ තත්ත්වෙන් ගොඩ ඒමට අර අපි කියන්නේ මැජික් පිල් එකක් නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ ඇස් බැඳුම් වලින් එකපාර මේක නිදාගෙන හැරෙනකොට හොඳ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වවලට ලෝකේ රටවල් ගණනාවක් විවිධ අවස්ථාවන් වලදී පත් වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා ඉන්දියාවේ ඉඳලා මට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. සරල උදාහරණ දෙකක් මම කියන්නම්. 1967 විතර වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ විශාල වශයෙන් රාජ්‍ය වියදම් වැඩි වුණා. මොකද වියට්නාම් යුද්ධයට සම්බන්ධ වෙච්ච හින්දා ඒ සම්බන්ධයෙන් උන්ගේ වියදම් ගොඩාක් වැඩි වෙලා උන්ගේ කියන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් කෙනෙක් ගොඩක් වැඩි වෙලා ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් උද්දාමනය වැඩි වෙන්න පටන් අරගෙන රටේ ලොකු ආර්ථික අවපාතයක් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට ඒ වෙලාවේදී ඔවුන් ගත්තේ යම් තීන්දුව තීරණ හින්දා ඒ ඔවුන්ගේ තියෙන බැලන්ස් ඔෆ් පේමන්ට්ස් කියන ක්‍රයිසිස් එක ඇති වෙලා ඒ ආර්ථිකයේ ඇති වුණු දරුණු අවපාතය ඒ කියන්නේ උන් පළවෙනිටම ගත්ත තීන්දුවක් තමයි මේ සල්ලි. ඒ කියන්නේ මුදල් අච්චු ගහලා පුළුවන් තරම් මේ සමාජයට ඒ කියන්නේ මුදල් පරිහරණය වැඩි කරන්න උත්සාහ කරා. නමුත් එතනදී උන් තේරුම් ගත්තේ නැහැ. ඒ වෙනකොට රටේ තිබුණ ප්‍රශ්නය දැන් අපි හැමතිස්සෙම රටේ ආර්ථික අවපාතයක තියෙන හේතු කීපයක් තියෙනවනේ. එකක් තමයි එක්කෝ ඩිමෑන්ඩ් එක පැත්තෙන් ඉල්ලුම් පැත්තෙන් මොනවා හරි සංකෝචනයක් ඇති වුණොත් එහෙම නැත්නම් සප්ලයි එක පැත්තෙන් සැපයුම් පැත්තෙන් සංකෝචනයක් ඇති වුණාම. ඒතකොට ඒ වෙලාවේදී රටේ ඇති වෙලා තිබුණේ ඇත්තටම සප්ලයි ඩිමාන්ඩ් එක පැත්තෙන් සංකෝචනයක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙලා තිබුණේ ඒ කියන්නේ සැපයුම් පැත්තෙන් සංකෝචන ඇති වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ වෙලාවක සල්ලි කොච්චර ඔයා print කරලා සමාජයට අතහැරියත් මිනිස්සු අතරට ඒ සල්ලි ආවට ඒ මිනිස්සුන්ට ඒ සල්ලි භාවිතා කරලා ගන්න දේවල් නැහැ නේ. මොකද සැපයුම නැහැ රට ඇතුලේ. ඒතකොට එහෙම වුණාම තවත් මේ ඉන්ෆ්ලේෂන් එක කියන එක වැඩි වුණා. ඒ කියන්නේ උද්දමනය වැඩි වුණා. උද්දමනය වැඩිමත් එක්ක මිනිස්සු ආයේ පාරවලට බහලා ස්ට්‍රයික් කරන්න ගත්තා. උන්ගේ පඩි වැඩි කරන්න කියලා. දැන් ඔයාලට තේරෙන්නේ මේක විශේෂ සයිකල්යක් යන පටන් ගත්තා. පඩි වැඩි කරන්න ඕනේ. පඩි වැඩි කරාම ආයෙ සල්ලි වැඩිපුර අතර එනවා. ඊට පස්සේ ඒ සල්ලි ටික ගන්න බඩු ටික තියෙනවා. ඒතර ආයෙසරයක් මේ මිල ගණන් වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා හරි මේ වෙලාවේදී එහෙනම් අපිට කරන්න වෙන අනිවාර්යයෙන්ම අපේ තියෙන මොනිටරි පොලිසිස් ඒ කියන්නේ මුදල් හා සම්බන්ධ සියලුම කන්ට්‍රෝල්ස් ටූල්ස් එක ටයිට් කරන්න ඕනේ, තද කරන්න ඕනේ කරලා මේ රට ආර්ථිකය රෙසිෂන් එකකට ආපాతයකට යන්න දෙන්න ඕනේ. ගිහිල්ලා ඒ තුලින් ගොඩනැගෙන විනයක් මත නැවත ආර්ථිකය හදන්න ඕනේ කියන තීරණය මත ඒගොල්ලෝ ඇත්තටම ඒ ඇමරිකා එක්සත් ජනපදයේ රෙසිෂන් එකට යන විදිහට ඒගොල්ලෝ වැඩ කළා. ඒ තුලින් විශාල කැපකිරීම උන්ට කරන්න සිද්ධ වුණා. ඊළඟ මෑතක ඉතිහාසය කියන්නේ අපිට සමීපතම උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාව ගත්තොත් එහෙම 1991 දී ඉන්දියාවෙත් මේ වගේම balance of payments කියන crisis එකක් ඇති වුණා. ඒ වෙලාවේදීත් ඉන්දියාවේ ඇත්තටම මේ අපි අද ඉන්න තත්ත්වෙට ඉතාමත් ආසන්න අත්දැකීමකට මුහුණ දුන්නා. 1991 ජනවාරි වගේ වෙනකොට ඔවුන්ගේ අතේ තිබුණ ඩොලර් රිසර්ව්ස් ප්‍රමාණය මට මතක විදිහට 1.5 බිලියන 1.5යි ඩොලර් රිසර්ව්ස්. ඒතකොට ඇත්තට මේ ජනවාරි වලදී ඒගොල්ලන්ට
තව සති 3කට හරියන්න තමයි ඉම්පෝර්ට්ස් වලට සල්ලි තිබුණා. ඒ කියන්නේ සති 3කින් පස්සේ රට ඩිෆෝල්ට් වෙනවා. ඒ මේ අපි අද ඉන්න වගේම තත්යකට උන් මුහුණ දුන්නා. එතකොට ඒ තත්ත්වයටදී ඔවුන් මොකද කරේ? ඒ තත්ත්වයටදී උන්ට ඒ කියන්නේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත බිලියන 2.5ක් විතර ඒ කියන්නේ එකතු කරගන්න අවශ්‍ය වෙලා තිබුණා රට තව මාස කිහිපයක් ඉස්සරහට ගෙනියන්න. එතකොට ඒ වෙලාවේදී උන්ට ණය ගන්නත් කිසිම දෙයක් පුළුවන් වෙලා තිබුණේ නැහැ. මොකද ඒ ඩෙට් කැපිටල් මාකට් එක, ඒ කියන්නේ ණය වෙළඳ ලෝක ණය වෙළඳපොළ ඇතුළේ සියලුම උන්ට ලබා ගන්න පුළුවන් ණය ලබා ගන්න පුළුවන් සියලුම දොරටු අවහිර වෙලා ඉවරයි මේ වෙනකොට. මොකද ඒ වෙනකොට ලොකු ආර්ථික අපවාදයක් නෙටි. ඒතර උන් තීරණය කරා හරි එහෙමනම් අපි IMF එකත් එක්ක අපි අනිවාර්යයෙන්ම අපිට යන්න සිද්ධ වෙනවා කියන උන් තීරණය කරා. ඊට පස්සේ මන්මෝහන් සිං මට මතක හිටියේ ඒ වෙලාවේ හිටපු මුදල් ඇමති විදියට ගොඩාක් තීරණ ගත්තා මේ තත්ත්වය සමනය කරගන්න. ඒ ගත්ත තීරණ ගොඩාක් දේවල් ජනප්‍රිය වුණේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න සිද්ධ වුණා ඒගොල්ලන්ගේ තියෙන කරන්සි එක මුදල් ඒකක ඉන්දියන් රුපීස් කියන එක ඩිවැලුවේට් කරන්න වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මාකට් එක වෙනකොට ගොඩක් තියෙන ක්ලෝස් මාකට් එකක් කන්සෙප්ට් එකක්. ඒගොල්ලන්ගේ මාකට් එක සම්පූර්ණයෙන්ම ඕපන් කරන්න වුණා විදේශ ආයෝජකයන්ට. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ටැක්ස් පිළිබඳ ඒ කියන්නේ ඔවුන්ගේ බදු ප්‍රතිපත්ති ගොඩක් සංඛ්‍යා කියන්නේ මේ නැවත වතාවක් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වගේ ඒ කියන්නේ IMF එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ආර්ථිකය ඇතුළත මේ ප්‍රතිසංස්කරණ වලට වඩා අතන විප්ලවයන් ගන්නවක් කරන්න සිද්ධ වුණා. ඒතකොට ඒ මතේ ඉඳලා තමයි ඇත්තටම 2019 වෙනකොට ඒගොල්ලන්ට ඉන්දියාවට මේ ට්‍රිලියන් ඩොලර් ඉකොනොමි එකක් හදාගන්න පුළුවන් වෙන මූලික අඩිතාලම් වැටුනේ අන්න එතන ඒ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක හදාගත්ත හින්දා. ඒතකොට 91 ඉඳලා 95 96 විතර වෙනකන් කාලය ඇතුළත ඒගොල්ලෝ සෑහෙන මේ විනයක් මූල්‍ය විනයක් රට තුළ පවත්වාගෙන ගියා. දැන් ඕක අනිවාර්යයෙන්ම අපිට ලංකාව අපිටත් කරන්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නැති වුණත්. එකම ඉතින් ඒ කරන වෙලාවේදී ඇත්තටම අපිට ගන්න වෙන ජනප්‍රිය නොවන තීරණ තමයි අපේ දැනට වෙන් කරලා තියෙන සුබ සාධනයට වියදම් වෙන සෑහෙන මුදලක් අපිට ඉතිරි කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපේ තියෙන රාජ්‍යයට විශාල බරක් වෙලා තියෙන මිනිස්සු කතා කරන්න බය රාජ්‍ය සේවයේදී ගොඩක් තියෙන SOEs ඒ කියන්නේ රාජ්‍ය හා සම්බන්ධ ව්‍යවසායකත්වයන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ශ්‍රී ලංකන් එයාලයින්ස් එක වගේ දේවල් අනිවාර්යයෙන්ම අපිට පෞද්ගලිකරණය කරන්න වෙනවා. මොකද ඒක රටට බරක් අපිට ඔරොත්තු දෙන්නේ අපිට කරන්න බෑ මේක. ඉතින් ඒ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඩීරෙගුලේෂන්ස් කියන එක. ඒ කියන්නේ ඕනෙම රටක ඒ කියන්නේ විවෘත කියන්නේ මේ සමා වෙන්න. ඒ කියන්නේ ධනවාදයක් ඇතුලේ දියුණු වෙන්න ආර්ථික ප්‍රසාරණයක් ඇති කරගන්න රටක රෙගියුලේෂන්ස් කියන ඒවා බොහොම අඩු. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණයි තියා ගන්න ඕනේ. ලංකාව ගත්තොත් එහෙම රෙගියුලේෂන්ස් කියන එක මම හිතන්නේ සාපේක්ෂව අපිට අනවශ්‍ය රෙගියුලේෂන් ගොඩාක් අද වෙනකොට තියෙනවා. මොකද අපේ රටේ ගවර්න්මන්ට් එක රජය ගොඩක් විශාලයි. රටේ ආර්ථිකයට රොතු දෙන්නේ නැත්තරමටම මේ මම කියන්නේ රාජ්‍ය නෙමෙයි. රාජ්‍ය බලවත් වෙන එක වෙනම දෙයක්. නමුත් රජය විශාලයි. ඉතින් ආණ්ඩුව විශාලයි. ඉතින් ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඩීරෙගියුලේෂන්ස් කියන එක අනිවාර්යයෙන්ම අපිට බලන්න දෙන දෙයක්. ඊට පස්සේ කැපිටල් මාකට්ස් අපි කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ? ඒ කියන්නේ අපේ තියෙන ප්‍රාග්ධන වෙලඳවල. ඔය වගේ අන්න ඒ වගේ ගොඩක් දේවල්, ඒ කියන්නේ ජනප්‍රිය නොවන දේ තීරණ අපිට අවුරුදු 5ක් විතර ගන්න වෙනවා අපේ රට ඇතුළේ මූල්‍ය විනයක් හදාගන්න. මේ මූල්‍ය විනය හදාගන්න අතරතුර කාලයේදී අපිට අපේ තියෙන රෙවෙනියු එක කියන්නේ අපේ තියෙන රටේ තියෙන ආදායම් වැඩි කරගන්න අලුත් මාකට්ස් වලට, ඒ කියන්නේ අලුත් වෙළඳපළවල් වලට අපි හිතලා අපේ තියෙන සමාජීය පසුබිම අපිට හදන්න සිද්ධ වෙනවා. මොකද මේ අලුතෙන් මාකට්ස් වලට වෙළඳපළ වලට ඇතුළත් වුණොත් විතරයි අපිට අලුතෙන් රෙවෙනියු එකක් එහෙම නැත්නම් ආදායමක් රටට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ ඒ කියන්නේ වියදම් අඩු කරන ගමන්ම ආදායම් වැඩි කරගන්න දේවල් ගැන තාමත් තියුණු බුද්ධියකින් කල්පනා කරලා මේක බොහොම පරිස්සමෙන් සැලසුම් සහගතව කළමනාකරණය කරගන්න වෙනවා ඊළඟ අවුරුදු 5-6. මේක ඇත්තටම ලොකු තීරණාත්මක අවස්ථාවක්. ඉතින් ඒ පිළිබඳව බොහොම පරිස්සමෙන් වැඩ කරන්න වෙනවා අපිට. ඔබ පැහැදිලිවම කන්ට්‍රාස්ට් වුණු සමාජ දෙකක් ඇතුළේ ජීවත් වෙච්ච කෙනෙක්. අර ඇමරිකන් ඩ්‍රීම් කියන කොන්සෙප්ට් එක ඇතුළේ හැදුණු ජීවත් වුණු සහ සාර්ථක වුණු පුද්ගලෙක්. ඒත් එක්කම ලංකාවත් එක්ක බොහොම සමීප සම්බන්ධතා පවත්වන කෙනෙක්. ඒ නිසාම මේ ප්‍රශ්නය අහන්නේ. ඒක නිශාංක අපි අපේ කතා බහ ඇතුළේ නිතරම කියන දෙයක් තමයි ලංකාවේ මිනිසුන්ගේ අවුලක් තියෙනවා. ඒක එහෙමද? උදාහරණයක් විදියට මොකක් හරි ඇටිටියුඩ් ඉෂුව එකක් එහෙම නැත්නම් ලංකාවේ මිනිසුන්ගේ මොකක් හරි හිතන පතන විදිය වෙනසක් තියෙනවද? ඕක ඇත්තම අභිෂේක මම හිතන්නේ මමත් කතා කරන්න හරිම කැමති. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් අය කතා නොකරන කතා කළ යුතු සමාජීය ප්‍රශ්නයක් ඇත්තටම උතන තියෙන්නේ මම දකින විදියට. උතන දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. අපි රැකියාවකට ගියොත් එහෙම රැකියාවට යන්න කලින්ම ඔබට අර මේ අපේ
ඔබේ රැකියාවේ duties and responsibilities කියන ඔබට හරියටම define කරලා දෙනවා. මේවා තමයි ඔබගේ තියෙන වගකීම් කියලා. ඒතකොට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. ඔබ හැමතිස්සෙම බලන්නේ වගකීම් ටික ඒ checklist එක අනුව කරලා ඔබගේ රැකියාව කරන්න. නමුත් අපි තේරුම් ගන්න නැති දෙයක් තමයි රටක ආර්ථිකය. අපි මේක අර bigger picture එකෙන් බලනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පුළුල් මේ පරාසයකින් බලනවා නම් එහෙම මේ අපි කරන රැකියාව අපේ රටේ ආර්ථිකයට එකතු වෙන්නේ කොහොමද? ඒ තුලින් ආර්ථික සමෘද්ධිය ඇති වෙන්නේ කොහොමද? අපිට පුද්ගලිකව සහ සමාජයක් වශයෙන්. ওই පිළිබඳ ලොකු චින්තනයක් ඇති වෙන්න නම් ඔතන එක කොටසක් තියෙනවා මිසිං. ඒ කියන්නේ අපේ සමාජයේ සහ අපේ පුද්ගලයන් ඇතුළත හොයාගන්න බැරි දෙයක්. ඒකට අපි කියනවා වගවීම, accountability කියන එක. ඔය accountability කියන එක මම ඇත්තටම දකින්නෙම නෑ ලංකාව ඇතුලේ. ඒ කියන්නේ රාජ්‍ය සේවයට ගියත්, පෞද්ගලික සේවයට ගියත් වගකීම් ඉෂ්ට කරනවා. නමුත් වගවීම කියන එක දකින්නේ නෑ. වගවීම කියන එක ඇත්තටම මේ ඔබට මේ බලෙන් ඔබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔබ තුලින්ම ඇතිවිය යුතු තම රට පිළිබඳ, තමන්ගේ ආර්ථිකය පිළිබඳ, තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ඇති වෙන ආත්මාභිමානය තුලින් ඇතිවිය යුතු තමන් විසින් තමන් තුලින් ඇති කරගත යුතු දෙයක් වගවීම කියන්නේ. මම සරල උදාහරණයකට පැහැදිලි කරන්නම්. මේක මට හිතට සෑහෙන වැදුණු දෙයක් ඇත්තටම. මම 2019 ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ ලංකාව 2019 එනකොට මට සති දෙකකට මේ ක්වොරන්ටයින් ඉන්න සිද්ධ වුණා. එතකොට මම හිටියේ මේ හම්බන්තොට ශැංග්‍රීලා එකේ. එතකොට දවසක් මම එතන අපේ ඒ කියන්නේ බල්කනි එකේ ඉඳලා මම පල්ලෙහා බලන් ඉන්නකොට ඒ පල්ලෙහා උදේම ඇවිල්ලා එතන ඒගොල්ලන්ගේ අර ලෑන්ඩ්ස්කේපින් කරන කට්ටිය ඉන්නවනේ. ඒ ලෑන්ඩ්ස්කේපින් කරන එක පුද්ගලයෙක් ඇවිල්ලා ඒ තනකොළ වලට වතුර දානවා. එතකොට මට පේනවා වතුර දානකොට එයා ඒ හෝස් එක වතුර දාන හෝස් එක අර වතුර දාන්න ඕන හින්දා මට පේනවා ඒක වතුර දානවා. ඒ දාන එකත් එක්ක එයා දැන් එයා ඒ වතුර දාන ක්‍රමයේ වැරද්ද නිසා දැන් මට පේනවා හැමතැනම ඒ කියන්නේ අර වතුර පාර ගොඩක් හයියෙන් ඇවිල්ලා තනකොළ වලට වැදිලා ඒ තනකොළ ගැලවිලා ගිහිල්ලා අර එතන තැන් වල අපි කියන්නේ පැචස් වගේ තියෙනවා කියලා ඒවා තියෙනවා. දැන් එයාට ඒක ප්‍රශ්න ඒක එයාගේ ඔළුවට යන්නේ නැහැ. එයාට හිතෙන්නේ නැහැ දැන් මේක මෙහෙම වුණාම දැන් මම ටූරිස්ට් කෙනෙක් විදිහට කියන්නේ මේ රටට ආපු පුද්ගලයෙක් විදිහට මම දැන් උදේට මෙතනින් බල්කනින් ඇවිල්ලා එළිය බැලුවම මට මෙතන ලස්සනට නිල් පාට තනකොළ ටික දුන්නා නම් මට මෙතන දැක්කම ආස හිතෙනවා. එතකොට මම මේක අද වෙනකොට සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් ට්‍රිප් ඇඩ්වයිසර් වගේ දේවල් අපි ෆොටෝස් අරගෙන කමෙන්ට්ස් දානවා මේක කොච්චර ලස්සනද කියලා. එතකොට අන්න ඒක මේන්ටේන් කිරීම තුළින් ඒ ටූරිසම් වලට වෙන වැදගත්කම සහ ඒකෙන් හෝටලෙට එන ආදායම ඒ හෝටලෙට එන ආදායම තුළින් ඔහුට ලැබෙන ප්‍රතිලාභ ඒ කිසි දෙයක් ගැන ඔහුට අවබෝධයක් නැහැ. තමන්ගේ අර අනතන වගකීම එතන තියෙන්නේ. වගකීම වතුර ටික දාන එක. ඒකෙන්ද වතුර ටික දානවා. ඒක දැම්මයින් පස්සේ ඒක හරියට කරාද නැද්ද කියන එක තුනේ අර වගවීම නැහැ. ඒ කියන්නේ වගවීම තිබුණා නම් මම කරන්න ඕනේ මේ හෝස් එකේ එන අර වතුර එන වේගය අඩු කරන විදිහට ඒක කරලා අර තනකොළ ටිකට හානියක් නොවන විදිහට ඒක කරන්න ඕනේ. නමුත් ඒ වගවීම නැත්නම් තමයි ඔහු ඒ දේ කරන්නේ. ඒ දේ කරලා ඔහුට අවශ්‍ය පඩිය අරගෙන යන්න. දැන් ඔතන වෙනස තමයි දැන් ඔබ ගිහිල්ලා ටයිම් ස්ක්වයර් වල නිව්යෝක් නගරයේ තියෙන ටයිම් ස්ක්වයර් වල කුණුවස් කරන පුද්ගලයන් ඉන්නවනේ. ඒ කුණුවස් කරන පුද්ගලයන් ඔබ ඇහුවොත් එහෙම ඔබගේ රැකියාව මොකක්ද කියලා ඔහු ඒ රැකියාව කරන අවස්ථාවෙත් ඔහු ඉන්නේ ඇත්තටම අර ඉයර්පොඩ්ස් දෙකක් දාගෙන ඔහු මොන හරි හිප් හොප් හරි මොන හරි සංගීතයක් රස විඳින්න පොඩ්ඩක් පුළුවන් නම් පොඩි නර්තනයකත් යෙදෙමින් ඒ වගේ පුද්ගලයන් ඕන තරම් ඉන්නවා. යෙදෙමින් ඒ තමන් කරන රැකියාව පුළුවන් තරම් එන්ජොයි කරනවා. ඒ කුණු ටික අරන් දාන එක. හරිද? එතකොට ඔබ අහුවොත් මොකද්ද ඔබේ රැකියාව කියලා ඔහු කියන්නේ මම මේ කුණුවස් කරන්නේ කියලා නෙමෙයි. ඔබ කියන්නේ ඔහු කියන අනිවාර්යෙන් කියනවා මේ ටයිම් මම කරන්නේ මේ ටයිම් ස්ක්වයර් කියන තැන පිරිසිදුව තියාගන්නවා. ඇයි මම එහෙම කරන්නේ? මෙතනට මිලියන 10ක විතර ටූරිස්ලා ඒ කියන්නේ අවුරුද්දකට එනවා. එන තැනක් මේක. එතකොට එන එක තුලින් අපිට විශාල ආදායමක් අපේ මේ නගරයට එනවා. ඒ ආදායම තුලින් මොහොන්ට අපිට බදු මුදල් හම් වෙනවා. ඒ බදු මුදල් තුලින් අපේ ඒ කියන්නේ අපිට අපේ හම් වෙන පරිණාඩි ඔක්කොම අපිට ලැබෙන්නේ මේ ලැබෙන බදු මුදල් තුලින්. ඉතින් අන්න ඒ වගේ ඔහුට ඒ තමන්ගේ රැකියාව තුලින් ඒ රැකියාව තුළින් මේ රටේ ආර්ථිකයට ඇති වෙලා තියෙන වටිනාකම පිළිබඳ පුදුමාකාර ආත්මාභිමානයක් තියෙනවා. ඒ ආත්මාභිමානය නිසා ඔහුට තියෙනවා accountability එකක්. ඒ කියන්නේ වගවීම තියෙනවා. ඔහු කවදාවත් උත්සාහ කරන්නේ නැහැ මේකේ තියෙන කුණු ටික ඔක්කොම අර කට ළඟට පෙරෙනකන් ඉඳලා විසි කරන එක නෙමෙයි. ඔහු පුළුවන් තරම් මේක ලස්සනට තියාගන්න ඒක බොහොම කැමැත්තෙන් ඒ තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරනවා. ඒතර ඕක තමයි අර වගවීම, ඒ කියන්නේ වගවීමේ වෙනස. අන්න ඕක නැති ප්‍රශ්නේ මම ලංකාවේ ඇත්තටම සෑහෙන දකිනවා. ඉතින් මම හිතන්නේ ඔය ඇටිටියුඩ්ස් කියන ප්‍රශ්නට ආවන් පස්සේ ඔන්න ඔය වගකීම කියන එක ආවේ නැත්තම් ලොකු අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට යන්න සෑහෙන ගැටලුවක් තියෙනවා. ඊළඟට ඇමරිකන් ඩ්‍රීම් එක ගැන මම කතා කරන්නේ. ඔය ඇමරිකන් ඩ්‍රීම් එකේදී ඇත්තටම ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ
අපි කෙනෙක් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හෝ පාසලට ගිහිල්ලා හෝ පාසල් අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙච්ච ගමන්ම බහුතරයක් ඇත්තටම බලන්නේ මේ අවුරුදු 21යි 22යි වයස. නමුත් බලන්නේ ඉස්ලාම රස්සාවකට ගියම බලන්නේ මට පුළුවන්ද මට රස්සාවක් හොයාගන්න පුළුවන්ද මම 60 වුණායින් පස්සේ පෙන්ෂන් එකක් ගන්න පුළුවන්. ඒතර ඒ වගේ රස්සාවක් හොයාගත්තායින් පස්සේ කරන්නේ උදේ පාන්දර ඒ කියන්නේ උදේ පාන්දර අර 7:00ට 8ට තියෙන අර සමහරලාට දවසට දෙතුන් සැරයක් මගදී කැඩෙන කෝච්චියක තෙරපිලා ගිහිල්ලා බත් මුලකුත් බැනගෙන ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා ඒ වැට්ටික් කරලා පුළුවන් ඒ බත් මුල බැනගෙන ගන්න සල්ලි ටිකක් ඉතුරු කරන්න කෝච්චිය යන්නෙත් ඒක කරන්න පුළුවන් විදිහට සල්ලි ටික ඉතුරු කර ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 20 ඉඳලා 55 වෙනකම්ම වෙන ජීවිතේ විඳින්නේ නැහැ. පුදුමාකාර විදිහට විඳවනවා. ඊට පස්සේ තමන්ගේ ළමයින් හදලා ඊට පස්සේ තමන්ගේ ඒ එකතු කරගන්න ධනය එක්කෝ තමන්ගේ පෙන්ෂන් කාලයෙන් පස්සේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තමන්ගේ ළමයින් වෙනුවෙන් කියලා හිතලා ඉතුරු කරනවා. ඊට පස්සේ ඒ කාලය ඇතුළත මේ විඳින දුක හින්දාම තමන්ගේ සෞඛ්‍ය පුළුවන් තරම් පිරිනනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ 55ට පැන්නන් පස්සේ ඒ තමන් එකතු කරගත්ත ධනයෙන් වැඩි කොටසක් ළමයින්ට දෙන්න වෙනවා. සහ අනිත් කොටස තමන්ගේ තියෙන සෞඛ්‍යයට පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයන්ට ඇත්තටම ජීවිතේ විඳීමක් නැති වෙලා තියෙනවා. ඒක ඉතින් අන්නේ ඔය අසාර්ථක මොඩල් එක ඇතුලේ ජීවත් වෙනකොට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ මතක් කරපින්ද මම කියන්නම් ඒ රටවලදී වෙන්නේ ඇත්තටම හැමෝටම දෙනවා ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ නම් තියෙනවා ඩ්‍රීම් එකක් තියෙනවා ඔබට ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය නිදහස් ළඟා කරගන්න අවශ්‍ය කරන ඒ සිහින හැමතිස්සෙම ඒගොල්ලන්ට ඒ සිස්ටම් එක ඇතුලේ ඩ්‍රීම්ස් කියනවා ඒගොල්ලන්ට දෙනවා ඔළුවට. ඊට පස්සේ ඒ ඩ්‍රීම්ස් අචීව් කරන්න ඒ සිහිනය ළඟා කරගන්න අවශ්‍ය කරන පසුබිම හැදිලා තියෙනවා. යටිතල පහසුකම් ඇතුළුව ඒකට අවශ්‍ය කරන උදාහරණ විදිහට ගත්තොත් කැපිටල් මාකට් එක, ටෙක්නොලොජි එක, නොලෙජ් බේස් ඔය හැම එකක්ම ඒ තුල හැදිලා තියෙනවා. එකිනෙකා ඒකට දැඩි තරංගකාරීත්වයකින් වැඩ කරනවා. ඉතින් ඔන්න ඕක ලංකාව ඇතුළේ ඔය ඩ්‍රීම්ස් කියන ඒවා ලංකාව ඇතුළේ විකිනෙන්න හේතුව තමයි අපේ තරුණයන් පව දන්නවා ඩ්‍රීම් එකක් තිබුණට දැන් නැහැ ඩ්‍රීම් එකට අචීව් කරන්න බෑ. අචීව් කරන තැනට යන්න බෑ. මොකද ඒකට අවශ්‍ය කරන කිසිම දෙයක් රජයක් විසින් මේක ඇතුලේ අපේ මේ සිස්ටම් එක ඇතුලේ මේ පද්ධතිය ඇතුලේ හදලා දීලා නැහැ. ඉතින් එහෙමනම් ඩ්‍රීම්ස් තියාගෙන දන්නේ නැහැ නේ. එහෙමනම් බලන්නේ පුළුවන් තරම් Tamanට තියෙන ජොබ් සිකියුරිටි එක නැත්නම් ෆයිනෑන්ෂල් සිකියුරිටි එක ඇති කරගන්න අර මැරෙන කාලෙදි පෙන්ෂන් එක හදාගන්න. එතනින් එතනට යනකම් Tamanගේ ජීවිතේ විඳවනවා කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ කියන්නේ අර හැම දෙයක්ම කමන්නේ නැති ඒක අපේ ලබා උපන් හැටි කියලා ඒ විදිහට බාර අරගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මම හිතන්නේ මේ තත්ත්වය අනිවාර්යයෙන්ම දැන් අද වෙනකොට අපේ යූත් එක එහෙම තරුණ පරම්පරාව තේරුම් ගනිමින් යනවා. ඒක විශාල ඒක ඇත්තටම ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක්. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වය ඉතාමත් ඉක්මනින් අපි වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ අපි බලන් හිටියේ ඇති මම හිතන්නේ මේ දේශපාලඥයන් මේවා වෙනස් කරයි කියන බලාපොරොත්තුෙන් හිටියේ ඇති. මොකද ඒක අද වෙනකම් මේ වෙලා නැහැ මේ අපේ සමාජය ඇතුළත. ඒකෙන්ද මම හිතන්නේ අපේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා මේ තත්ත්වයන් බය නැතුව රැඩිකල් විදියට මේ තත්ත්වයන් සමාජ පසුබිම වෙනස් කරන්න ඕනේ. මොකද අපි දන්නේ අපේ අවශ්‍යතාවයන්. අපි දන්නේ අනාගතයේ ඇති වෙන වෙළඳ පොළවල් මොනවද කියලා. ඒ ඇතුලේ අපිට ආර්ථික නිදහස ඇති කරගන්න අපි කල යුත්තේ මොනවද කියලා. එහෙමනම් දැන් අපි වෙලාව හරි. අපිට වෙලාව වෙලා තියෙනවා ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ බලපෑම් කරලා තීන්දුව ගන්න තැන්වලට අපිව පොසිෂන් කරගන්න මම කියන්නේ අපේ තරුණ පරපුර. කාරණේ මේ ප්‍රශ්නේ මුලටම ගියාම තියෙන මේ පොඩි කාරණා ටිකක් අපිට හදාගන්න. ඊළඟට නිශ්ශංක අපි මේ යනවා කෙටි ප්‍රශ්න කිහිපයකට අපි ඔබෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔබට පුළුවන් ඒකට කෙටි පිළිතුරු කිහිපයක් ලබා දෙන්න. මුලින්ම අහන්න කැමතියි ව්‍යාපාරිකයෙක් විදියට සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකතුමාට මේ දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? සජිත් ප්‍රේමදාසට මට කියන්න තියෙන්නේ nothing is free in this world. ඒ කියන්නේ ඒක නම් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. මේ කියන්නේ අනිවාර්යයෙන්ම ඔය සුබසාධන කියන ඒ මොඩලේ මානසිකත්වයෙන් එළියට ආ යුතුමයි. මොකද මම අර කිව්වා වගේ අරගෙන ලෝකේ කිසිම දෙයක් ෆ්‍රී නැහැනේ. ඒ කියන්නේ කවා ෆ්‍රී කියලා මොන හරි දෙයක් දෙන්න හදනවා නම් ඒකට අනිවාර්යයෙන්ම කොහේ හරි තැනක ඒ චේන් එක ඇතුලේ ඉන්න කවුරු හරි කෙනෙක් ඒකේ වියදම දරනවා. දැන් ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්න තමයි මොන හරි දෙයක් කාට හරි දෙයක් ෆ්‍රී දෙන්න ගියොත් එimhe ඒක අනිවාර්යයෙන්ම ඒකේ බර්ඩන් එක ඒක බර එන්නේ අනිවාර්යයෙන්ම මධ්‍යම පාන්තිකයන්ට. මොකද දුප්පත් මිනිස්සුන්ටත් නෙමෙයි අපේ ඉන්න එලීට් ක්ලාස් එකටත් නෙමෙයි මධ්‍යම පාන්තිකයන්. ඒකින්ද කරුණාකරලා ඒ බර දෙන්න එපා මධ්‍යම පාන්තිකයන්. මොකද මේ රටේ මධ්‍යම පාන්තිකයන් තරම් දුක් විඳව මිනිස්සු ටිකක් මම හිතන්නේ නැහැ කොහෙවත් ඇති කියලා. ඒ මිනිස්සුන්ට ඒකින්ද තවදුරටත් ඒ දේ කරන්න එපා. ඒකින්ද මට තියෙන සජිත් ප්‍රේමදාසට දෙන්න තියෙන උපදෙස් තමයි මේ ඔය සුබ සාධන මානසිකත්වයෙන් වැඩ කරනවා නම් ඒක කරුණාකරලා ඒක අයින් වෙන්න. මොකද ඒක තවදුරටත් මේ රටට දරන්න පුළුවන් මොඩල් එකක් නෙමෙයි. මොකද අපි ඇත්තටම අද වෙනකොට ඒ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පියවර අරන් තියෙන්න ඕනේ සමාජය ඇතුළත. එහෙම නැත්නම් අපි තවදුරටත් තවත් අගාධයකට යamak පමණයි මේ රටේ වෙන්නේ. රනිල් වික්‍රමසිංහට
උපදෙසක් දෙනවා නම් මොන වගේ උපදෙසක්ද දෙන්නේ? එතුමාට නම් ඇත්තටම කියන්න තියෙන්නේ මේ අද වෙනකොට දැන් විශේෂයෙන් මේ කොවිඩ් වලින් පස්සේ ලොකු අවශ්‍යතාවල තියලා තියෙනවා මේ බුක් ක්ලබ්ස් වගේ දේවල් වලට. ඉතින් එතුමාට හොඳ බුක් ක්ලබ් එකක් පටන් ගන්න පුළුවන්. මොකද හැමෝම කියනවානේ එතුමා ගොඩක් පොත් එහෙම කියනවා කියලා. එතනින් එහාට දෙයක් නම් මම නම් රනිල් වික්‍රමසිංහ කියන චරිතයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එතුමාට තාමත් සාර්ථක මේ බුක් ක්ලබ් එකක් පටන් ගන්න පුළුවන් මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ. ඒක හොඳ අදහසක්. ව්‍යාපාරිකයෙක් විදිහට අනුර කුමාර දිසානායකට මේ වෙලාවේ අපි දන්නවා අනුර ප්‍රමුඛ ජයපිට රැල්ලක් හැදලා තියෙනවා රට පුරා. ඉතින් ව්‍යාපාරිකයෙක් විදිහට අනුර දිසානායකයට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? උතන අනුර කුමාර දිසානායකටම කියන්නේ නැතුව මම එතන ඒහා බැඳුණු ගොඩක් තව ඇත්තටම ඒ කියන්නේ බැඳුණු තව නම් ටිකක් තියෙනවානේ. අපි ගත්ත සුනිල් හඳුනේත් එතකොට ලාල්කාන්ත වගේ ජනප්‍රිය චරිත ටිකක් ඉන්නවනේ අද වෙනකොට JVP කියන මේ ඒ කියන්නේ පද්ධතිය ඇතුලේ මම හිතන්නේ ලංකාවේ ඊළඟ දේශපාලන වෙනස්කම සනිටුහන් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ තුලින් හැදිලා තියෙන ඔය මම සඳහන් කරපු නම් කිහිපය සුනිල් හඳුනේති අනුර කුමාර දිසානායක විජිත හේරත් ඔය වගේ නම් කිහිපය ඔය පුද්ගල චරිතයන් වලට විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. දැන් මම කියන එක පොඩ්ඩක් හරියට මේක තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ JVP එක නෙමෙයි JVP එක තුලින් හැදුණු මේ පුද්ගලයන්. එතකොට මේ අද වෙනකොට අපි හැමෝම කතා කරනවානේ මේ ලංකාවේ ලොකු වැකියුම් එකක් දැන් ක්‍රියේට් වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රැඩිෂනල් ඒ කියන්නේ පොලිටිකල් ගෲප්ස් ඒ කියන්නේ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වෙමින් යනවා කියලා. දැන් ඒකනේ අද වෙනකොට මහ පොළොවේ තියෙන යථාර්ථය. ඇත්තට මේක ඔප්පු වෙලා තියෙනවානේ. එතකොට මේ වෙනකොට මම හිතන්නේ 2024 වෙනකොට ඇත්තටම ඔය කියනවා වගේම ලොකු වැකියුම් එකක් තියෙනවා. හැබැයි ඒ වැකියුම් එක සහ අපේ රටේ තියෙන තත්ත්වය අපි සංකලනය කරගන්න බැලුවොත් එහෙම ඒ කියන්නේ කළමනා කරගන්න බැලුවොත් එහෙම මේ වෙලාවේ ඊළඟ බලය යායුත්තේ විශාල සිවිල් බලයක් තියෙන දේශපාලන කණ්ඩායමකට. ඒතකොට මේ සිවිල් බලය කියන එක අනිවාර්යයෙන්ම ගොඩනැගෙයි කියන ලොකු විශ්වාසයක් මට තියෙනවා 2000 ඊළඟ ඡන්දයක් යනකොට. එතකොට මේ සිවිල් බලය ඇතුලේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වෙනවා ඔය අපි කියපු පුද්ගල චරිත කීපයකට. මොකද ඔවුන්ගේ මේ වෙනකොට පෙන්ලා තියෙන ඩෙඩිකේෂන් එක, ඒ කියන්නේ කමිට්මන්ට් එක, ඒ වගේ දේවල් ටික සහ රටේ ආර්ථිකය පිළිබඳ තියෙන ඔවුන්ගේ අවංකකම ඔය වගේ කරුණු කාරණා සැලකිලිට ගත්තාම ඔවුන්ට මම හිතන්නේ ඒ තුල විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක ජාතික ජන බලවේගය වෙන්නෙත් නෑ. මොකද අපි අවංකම කතා කරොත් එimhe ජාතික ජන බලවේගයත් අවසාන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයක් විසින් යටපත් කරා. ඒකින්ද තමයි ඒගොල්ලන්ට 3%ට වඩා උඩට එන්න බැරි වුණේ. ඒකින්ද අවංකවම උන්ට උත්සාහයක් යෙදුවොත් එහෙම මේ ගොඩනැගෙන පුළුල් සිවිල් බලවේගයක් ඇතුලේ ස්ථානගත වෙන්න එතනදී උන්ට විශාල සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට හැබැයි ඒ උත්සාහය අවංක විය යුතුයි. ඒ කියන්නේ මේකත් මේ JVP එක ඇතුළට ගන්න හදනවා නම් එහෙම වෙන කවුරුත් ඕනේ නැහැ. දැන් මම වගේ පුද්ගලෙක් නම් ඒකට එක වෙන්නේ නැහැ. මොකද මම ධනවාදයේ ඇතුළේ ඉඳලා ඒ පිළිබඳ විශ්වාස කරන සහ ඒ රාමුව ඇතුළත වැඩ කරන පුද්ගලෙක්. නමුත් අර වගේ තැනකට ආවොත් එහෙම වුන් අනිවාර්යයෙන්ම ඇත්තටම අපේ ලංකාවේ ඉන්න අනිත් දේශපාලඥයන්ට වැඩිය මම බොහොම කැමැත්තෙන් උන් වැඩ කරනවා. මොකද උන් සිතන පතන විදිය, ඒ කියන්නේ රටක් ගැන විදිහට අපේ ජාතිය, ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ උන්ට තියෙන අත්දැකීම් වලට වඩා බලාපොරොත්තු සහ චින්තනය පිළිබඳ මට විශ්වාසයක් තියෙනවා. ඒකින්ද හැබැයි ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණේ තියෙන අපි කියන්නේ කාර්යයක් කියලා ඒගොල්ලන්ට මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. උන්ට මේ පුද්ගලයන්ව ඒ තැනට යන්න ඒ කැපකිරීම කරන්න උන්ට ඒ නිදහස ලබා දිය යුතුයි. අක්මුල් තමන් ළඟ තියාගෙන JVP එකේ අක්මුල් තමන් ළඟ තියාගෙන ඒ නිදහස ලබා දිය යුතුයි. එතකොට ඇත්තටම උන්ට පුළුවන් වෙන ඇත්ත ලොකු සතුටක් ලබන්න පුළුවන් නේ. ඇත්තටම අපේ රටේ සුක්කානම අතර ගන්න මේ සමාජ බලවේගය ඇතුලේ. මොකද නැත්තම් කවදාත් කොච්චර කිව්වත් දැන් අද වෙනකොට කියනවනේ JVP එකට ලොකු බලයක් වෙලා තියෙනවා කියලා. ඔය කවුරු මොනවා කිව්වත් අද වෙනකොට ඇවිල්ලා තියෙන බලය වැඩි මොන 10%ක් 12ක් වෙයි. හරිද? මේ විදිහට ගිහිලා ආර්ථිකය අපිට මේ අඬු වැටුණා කියලා එහෙම වුණත් 20%ක්වත් ගන්නවා කියන එක කොච්චර වුණත් අමාරු JVP එකට. තනියෙන් ගියොත් මේක කරන්න බෑ. ප්‍රායෝගික නෑ. මේක මගේ කියවීම මම හිතනවා ඒක හරි කියලා. ඉතින් ඒ තත්ත්වයක් යටතේ අර වගේ ගොඩනැගෙන පුළුල් සමාජ බලවේගයක් ඇතුලේ ඒගොල්ලන්ට ස්ථානගත වෙලා මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඉතාමත් මම හිතන්නේ විශාලයි. හැබැයි ඒකදී ඒ අවංක කැපකිරීම ඔවුන්ගේ පක්ෂය තුලින් ඇවිල්ලා ඒ කියන්නේ පක්ෂයෙන් අයින් වෙලා මොවුන් ස්ථානගත විය යුතුයි. මොකද ඔවුන් සමග පක්ෂයට එකඟ වෙන ගොඩක් අය ඉන්නවා. මමත් ඇතුළුව. ඒ පක්ෂයට සහ ඒ පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති රාම වලට එක් සමාජවාදය තුල තිබෙන. නමුත් එතනින් එහා ඊට කලින් කරන්න ගොඩක් දේවල් ටිකක් අද වෙනවා අපිට තියෙනවා. මොකද ඒ සමාජවාදය තුල දැන් චීනය ගත්තොත් එමු උදාහරණයක්. චීනයේ අර මම කියවගෙන 79 ඉඳලා 2003 වෙනකන් ස්ටේට් කැපිටලිසම් කියන එක පාවිච්චි කරලා තමයි උන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය දැනුම
සහ වෙළඳපොළ කියන හැම දෙයක්ම ඇති කරගත්තේ. ඊට පස්සේ 2012 වෙනකන් ඊට පස්සේ මේ ඊයේ පෙරේද තමයි ඒගොල්ලෝ කිව්වේ අත්‍තරම ෂී ජින්පින් කිව්වා මේ වෙනකන් අපිට අවශ්‍ය කරන අපිට ලෝකයේ තියෙන ආර්ථික බලවතෙක් වෙන්න අවශ්‍ය කරන සියලුම දේවල් අපි ස්ටේට් කැපිටලිසම් තුලින් පාවිච්චි කරා. දැන් අපිට පුළුවන් අපිට මාවසම් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ අර වුන් බලාපොරොත්තු වෙන සමාජවාදයේ ඇතුලේ ඇති වෙන සමානාත්මතාව සහ ওই සියලු දෙම ඇති වෙන්න අවශ්‍ය කරන මූලික දේවල් ගන්න අනිවාර්යයෙන්ම මේ ධනවාදයේ ඇතුළත ක්‍රියාත්මක වෙන රාමුවක වැඩ කරන්න සිද්ධ වෙයි. ඉතින් එතනදී උන්ට කිසි ගැටලුවක් නැතුව අර වගේ තැනක වැඩ කරන්න පුළුවන්. ලෝක දේශපාලනයේ ඔබ කැමැතිම දේශපාලන චරිතය කවුද? ජීවත්ව ඉන්නවා හෝ නැත? මම හිතන්නේ මම ගොඩක්ම ගරු කරන චරිතයක් තමයි ඇන්ජලා මර්කල් ජර්මනියේ. ඒ කියන්නේ ඇය කාන්තාවක් වීමත් සෑහෙන මෙතන මම හිතන්නේ මගේ උත්තරයට මම හිතන්නේ මගේ ගෞරවය ළඟා කරගන්න බලපෑවා. නමුත් ඊටත් වඩා මම හිතන්නේ ඊ타ත්ම අවංක සහ සරල ජීවන පැවැත්මක් ආදර්ශයෙන් පෙන්නමින් ලෝකයේ තියෙන බලවත්ම ආර්ථිකයක් බවට පත් කරගන්න කිසිම අපි කියන්නේ මොනවද අර මිලිටරි පවර් එකක් නැතුව ලොකුවට මේවා කරන්නේ නැතුව මේ ලෝකයේ තියෙන ඊ타ත්ම දැවැන්ත ආර්ථිකයක් බවට තමන්ගේ රට පත් කරන්න ඇය විශාල කැපකිරීමක් කළා සහ විශාල දැක්මක් තිබුණ චරිතයක්. ඒ කියන්නේ මෙතනදී අතරම දැන් ඇමරිකාව වගේ රටවල් ගත්තොත් එහෙම ඒ රටවල් වල තියෙන ඒ කියන්නේ තමන්ගේ තියෙන මිලිටරි පවර් එකකින් දන්නේ ගොඩක් සුපර් පවර් එකක් වෙලා තියෙන. ඒ කියන්නේ ලෝකයේ තියෙන දැවැන්තම රාජ්‍යන් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ජර්මනිය දැවැන්තම රාජ්‍යයක් බවට පත් කිරීමේදී ඇය කරපු මෙහෙය මම හිතන්නේ අතිවිශාලයි. මොකද ඒකින තමයි ජර්මනි ජනතාවත් නැවත වතාවක් කීප වතාවක්ම ඇයව ඒ තත්ත්වයට ඒ කියන්නේ ඔවුන්ගේ රට පාලනය කරන්න මේ ඇයව තෝරගත්තේ. ඒක ඇත්තටම ඇය ජර්මනි විතරක් නෙමෙයි මුළු යුරෝපියන් යුනියන් එකම පාලනය කරලා ඊට අමතරව එතනින් එහාට ගිය ලෝකයේ ඇතුළත විශාල බලපෑමක් කරන්න පුළුවන් චරිතයක් බවට පත් වුණා කිසිම වංචා දූෂණ පිළිබඳ කිසිම චෝදනාවක් නැතුව. නිශාංක ලංකාවේ දේශපාලනයේ සමාජීය තත්ත්වය ගැන හිතන පත්තන විදිය මේ වැඩිදුර කියව ගැනීම සඳහා අපි මේ රැපිඩ් ෆයර් සෙෂන් එකක් සූදානම් කළා. පිළිතුරු දීමේ නොදීමේ අයිතිය ඔබ සතුයි. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ඔබට තෝරගන්න අවස්ථා කිහිපයක් දෙනවා. මේ අතරින් කාට හෝ අයෙක්ට නැවත පණ දෙන අවස්ථාවක් ලැබුණොත් ඔබ පණ දෙන්නේ ජය.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, විජේවීර, මංගල සමරවීර. ඔව් එතෙන් දැන් අනිවාර්යයෙන්ම මට කියන්නේ දෙසරක් හිතන්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන් මංගල සමරවීර කියන චරිතයට. හේතුවත් පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම් මංගල සමරවීර කියන චරිතයත් එක්ක මම එකඟ නොවන දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් මේ රටේ දැන් අද වෙනකොට ලොකුම අවශ්‍යතාවය වෙලා තියෙන මම හිතන්නේ නිදහස් චින්තනයක් තියෙන හොඳ පෞරුෂයක් තියෙන මිනිසුන් පිරිසක් මේ රටේ බිහි කරන්න. ඒ කියන්නේ ශිෂ්ට බවට පත්වෙච්ච මිනිසුන් පිරිසක් සමාජගත කරන්න. අන්න එතෙන්දී මංගල සමරවීර කියන චරිතය කරන්න උත්සාහ කරපු කාර්යභාරය සමග මම 100%ක් මම හිතන්නේ එකඟ වෙනවා. ඉතින් ඒ පදනමේ ඉඳගෙන මම හිතන්නේ මම කැමති ඔහු අපිත් එක්ක තවදුරටත් ජීවත් වුණා නම් එහෙම. හරි. ඔබට වරමක් ආවොත් මේ අතරින් ලංකාවේ දේශපාලනයෙන් ඉවත් කරන්නේ කාවද? ඔබ තෝරගන්නේ පී.බී. ජයසුන්දර, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස. ඒකෙදී ඒ වාගේ උත්තරය ඇතුළේ තිබුණ අර 2 3 4 කියපු නම් ටික මම හිතන්නේ දැනටත් මිනිස්සු අතරින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මම දකිනවා 2027 ඡන්දයක් එනකොට ඒක අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඒකින්ද මට එතන තියෙන හරිම ලේසි උත්තරයක්. ඇත්තටම පී.බී. ජයසුන්දර මේ අනිවාර්යෙන්ම ඉවත් විය යුතුමයි. හරි. අපි උපකල්පනය කරමු මෙහෙම. අපි උපකල්පනය කරමු මේ නාම යෝජනා ලබා දෙන එකේ ප්‍රධානියා ඔබ. ඔබට බලය ලැබුණොත් නාම යෝජනා දෙද්දී ඉවත් කරන්නේ මේ අතරින් කාවද? ජොන්ස්ටන්, මහින්දානන්ද, රත්තරන් ඇමති, දයසිරි ජයසේකර, විදුර වික්‍රමනායක. එක්කෙනෙක් අයින් කළා නම් වැඩක් නෑ. ඔගේ මම නම් ඉතින් 4 දෙනාම අයින් කරනවා. මම දන්නවා ඔබට උනේ උත්තරේ එක්කෙනෙක් කියලා. මේ වැඩක් නැති චරිත කිසිම දෙයක් සම්බෙගෙන අපේ දේශපාලන වෙනුවෙන්වත් රට වෙනුවෙන්වත් කිසිම දෙයක් කරපු නැති චරිත එක්කෙනෙක්ම තෝරගන්න අවශ්‍ය නැහැ නේ මොකද ඒක කරන්න අමාරුයි උතන්දී ඇත්තටම ඒකද ඔක දින 4 දෙනාම අයින් කරන්න සිද්ධ වෙනවා. හරි පිළිතුර බාර ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ මේ අපි ටිකක් කලාව පැත්තට ගියොත් මේ අතරින් ඔබ කැමතිම ගීතය මොකක්ද? එක අමරදේව මාස්ටර්ගේ ඕනිම ගීතයක්, දෙවෙනි එක බාතිය සන්තෝෂ්ලාගේ මේ මල් පැන් පොදක් ගීතය, තුන්වෙනි ගීතය මේ වෙලාවේ ලෝක ප්‍රසිද්ධ වුණු ගීතයක් මේ මැණිකේ මගේ හිතේ, හතරවෙනි එක තමයි මේ වෙලාවේ මේ ලංකාව ඇතුලේ ප්‍රසිද්ධයට පත් වුණු ගීතය තමයි අර පෙම් කැකුල පිපි කියන අලුත් version එක. මේ අතරින් මේ ඔබ කැමති මොන ගීතයටද? ඒක ඔබ අසඳහන් කරපු අන්තිම ගීතය නම් මම හිතන්නේ මම රසය විඳලා තියෙනවා කියලා මම හිතන්නේ මම දැකලා තියෙනවා කියලා.
අනිත් ඒවාලි මම හිතන්නේ මම භාරතීය සන්තෝෂ්ගේ ගීතේ තෝරාගන්නේ මොකද කලාව කියන්නේ දැන් මගේ ලයිෆ් ස්ටයිල් එක මගේ ජීවිතයත් එක්ක මම ඒක උත්තරේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ගයි කියලා. මේ මොකද මගේ ඇති කාර්ය බහුල ජීවිතයත් එක්ක ඒ කියන්නේ අපි හැමෝගෙම සාපේක්ෂණය අපි කොහොමද අපේ තියෙන ඉන පීස් එක ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙන සාමය හදාගන්න කියන එක අපේ හිත ඇතුලේ තියෙන එක. එතකොට එතෙන්දී මම ගොඩක් වෙලාවට මේ බොහොම සරල දේවල් රස විඳින්න කැමතියි. මොකද මගේ ජීවිතයේ සංකීර්ණ බව ඇති තරමට මගේ තියෙනවා මගේ වෘත්තීය සහ අනිත් සමාජීය ඒ කියන්නේ ඝට්ටනයන් සමග. ඉතින් ඒ වගේ වෙලාවදී මම හිතන්නේ කලාව පිළිබඳව මම බැලුවොත් මම බොහොම සරල සහ අලුත් වෙන දෙයක් එක්ක මගේ ඒ ඉනර් පීස් එක හදාගන්න කැමතියි. එතෙන්දී මම හිතන්නේ මම අනිවාර්යයෙන්ම භාරතීය සන්තෝෂ්ලගේ සංගීතය තෝරගන්න පෙළවෙනවා. ඊළඟ ප්‍රශ්නේදී නිශාංක අපි මෙහෙම උපකල්පනයකට එමු. අපි හොඳින්ම දන්න කාරණයක් තමයි රාජපක්ෂ පැත්තෙන් ආයේ ඡන්දයකදී මේ අපේක්ෂකයෙක් එනවා නම් එන්නේ රාජපක්ෂ පවුල ඇතුලෙන් විතරයි. ඒ ගැන අපි සංවාද කරන එකේ තර්ක කරන එකේ තේරුමක් නැහැ. එතකොට අපි විපක්ෂ විතරක් අරගත්තොත් විපක්ෂයෙන් අපේක්ෂකය විදියට ඉදිරිපත් වෙනවා. පාටලී චම්පික, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ මේ දවස්වල මේ නැවත කරලියට ඇවිල්ලා ඉන්න අර්ජුන රණතුංග. මේ අතරින් ඔබ තෝරගන්නේ කාවද? අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායකව තෝරගන්නවා. හැබැයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ JVP කියන ලේබලය ගැලවීම තුළින් පමණයි. හැබැයි ඔහුව අනිවාර්යයෙන්ම ස්ථානගත විය යුතුයි. අර මම ඉස්සර කතා කරපු පුළුල්ලකට නැගෙන සිවිල් බලවේගයක් ඇතුළත ඔහු සමාජගත විය යුතුයි. ඒ තුළින් ඔහුට මම හිතන්නේ විශේෂ හොඳ නායකත්වය දීලා සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මගේ තියෙනවා. ඒකින්ද මම අනිවාර්යයෙන්ම ඒ තෝරා ගැනීමේදී මම නිර්භයව ඒ තෝරා ගැනීම සිදු කරනවා. මේ අතරින් ලංකාවේ දේශපාලනය හොඳ තැනක සලකුණු විය යුතුයි කියලා ඔබ හිතන්නේ කවුද? ඒ කියන්නේ හොඳ දේශපාලන අනාගතයක් තියෙන කාටද කියන ප්‍රශ්නේ යොමු වෙන්නේ. පාටලී චම්පික, හර්ෂ, හරිනි සහ හඳුන්නෙත්ති. වෙන්නේ නෙමෙයි විය යුත්තේ අනිවාර්යයෙන්ම සුනිල් හඳුන්නෙත්තිට මම හිතන්නේ. ඔව්. එතනත් හැබැයි ඒකත් මම බොහොම පරිස්සම්ගෙන මේ කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන රාමුව ඇතුළේ ඉඳලා නෙමෙයි. මොකද පහුගිය අවුරුදු පුරාවට උන් හැසිරුණු ආකාරය කතා කරපු දේවල් හැම දෙයක්ම බැලුවම මම හිතන උන්ට එතනින් එළියට ඇවිල්ලා කරන්න පුළුවන් සහ ඒ අවශ්‍යතාවය තදින්ම උන් තුල තියෙනවා සහ ඒ කැපකිරීම කරන්න පුළුවන් කියන එක මම දැකලා තියෙනවා පැහැදිලිව. ඒකින්ද මම හිතන්නේ ඔහුට ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි කියන එක. අර වගේ සමාජ බලවේගයක් ඇතුළේ, ඒ කියන්නේ පුළුල් සිවිල් සමාජ බලවේගයක් ඇතුළේ උන්ට ඒ අවස්ථාව ලැබිය යුතුයි කියන විශ්වාසය මගේ තරමේම තියෙනවා. ඔබ හිතන විදිහට මේ අතරින් ලංකාවට වැඩිම පාඩුව වුණේ කවර මරණය නිසාද? 1 ලලිත් ඇතුළත් මුදලි, 2 ගාමිණී දිසානායක, 3 රෝහණ විජේවීර, 4 ලක්ෂ්මන් කදිරගාමර. මම හිතන්නේ ලලිත් ඇතුළත් මුදලි. පිළිතුර මේවා කරන්න ඕනේද? පැහැදිලි කරන්න. පොඩි විස්තරයක් කළොත්. මම හිතන්නේ ඔහු අනුගාන ඔහුගේ තිබෙන චින්තනය ඉතාමත් පුළුල් චින්තනයක්. ඒ කියන්නේ අනිත් දේශපාලඥයෝ ගොඩාක් වෙලාවට සාම්ප්‍රදායික දේශපාලන මාර්ගයේ ඇතුළත ඉඳලා තමන් වටා තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ඒවා ප්‍රයෝජනට අරගෙන අලුත් යම්කිසි දෙයක් රටට කරන්න හොඳ දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔබ සඳහන් කරපු නම් කීපෙම. නමුත් ලලිත ඇතුළත් මුදල කියන්නේ ඊට වඩා බොහොම පුළුල් චින්තනයක් තිබුණ කෙනෙක්. අලුත් දෙයක් සමාජයට කරන්න, සමාජයේ අභිවෘද්ධිය සඳහා නව දේශපාලන ගමනක් ඇති කරන්න සහ රටක ආර්ථිකය ප්‍රසාරණය වීමේදී සියලු මාංශයන්, ඒ කියන්නේ අධ්‍යාපනයේ ඉඳලා වෙළඳාමේ ඉඳලා විදේශ සම්බන්ධතා ඔය හැම දෙයක් ගැනම මම හිතන්නේ ඔහුගේ කාලයේ හැටියට ඉතාමත් අපි කියන ප්‍රෝග්‍රෙසිව් තැනක හිටපු කෙනෙක් කියලා. එහෙම කෙනෙක් විදිහට තමයි මම ලලිත් ඇතුළත් මුදලේ දකින්නේ. ඇත්තටම ඔහුගෙන් තව අවුරුදු 10ක කාලයක්වත් අපේ රටේ සේවාවක් තිබුණා නම් මම හිතන්නේ අද වෙනකොට ලංකාව මීට වඩා විශාල වෙනස් තැනක තියෙන්න පුළුවන් කියන විශ්වාසය මගේ තියෙනවා. නිශාංක, ඔබ ජීවිතයේ සම්දිස්ථාන ගොඩක් පහු කරපු කෙනෙක්. සාපේක්ෂව ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක්. අරමුණු වලට ළඟා වුණු කෙනෙක්. ඒ නිසා අවසාන වශයෙන් අපිට මේක අහන්න හිතුණා. ඔබට ව්‍යාපාර කරන්න, දේශපාලනය කරන්න මොකක් හරි දර්ශනයක් උපයෝගී වෙනවද? ඔබ මොකක් හරි දර්ශනයක් අනුගමනය කරනවද? ඔව්, අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මගේ වෘත්තීය ගමනේදී සහ ඒ වෘත්තීය ගමනත් එක්ක සංකීර්ණ වෙලා තියෙන මගේ ජීවන ගමනේදී ඔය හැම දෙයකදීම මම හිතන්නේ මම මේ තරමට සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථකත්වය කියන එක සාපේක්ෂයි. ඒ සාපේක්ෂතාවය ඇතුළත මම සාර්ථක වෙලා තියෙන ඇත්තටම මම බෞද්ධ දර්ශනයත් එක්ක
ගොඩක් ඒ කියන්නේ ගැඹුරින් මම ආශ්‍රය කරලා සහ ඒ තුළ මගේ ජීවිතය හැඩගස්වාගෙන තියෙනවා කියන එක මම හිතන්නේ මම තරයේ විශ්වාස කරනවා. මම සරල උදාහරණයක් ගන්නම්. මම කිව්වා වගේ මේ වගේ කියන්නේ මගේ වෘත්තීය කටයුතු සමග ගොඩක් වෙලාවට මම කරන ගොඩක් දේවල් සංකීර්ණයි සහ ගොඩක් ඒ වෘත්තීය මට්ටමින් සහ සමාජීය මට්ටමින් සමහර තැන්වලදී එකම අදහස් වලට නොගැලපෙන තැන් කියන්නේ අදහස් නොගැලපෙන තැන් වලදී වැඩ කරන්න සිද්ධ වුණාම ඒ තුලින් ඇති වෙන ආවේගයන් සහ කේන්තිය කියන දේවල් ඒ වගේ දේවල් ඇති වෙනවානේ. ඒතකොට ඒ වගේ අවස්ථාවල ඕන තරම් තියෙනවා. නමුත් මේ හැම අවස්ථාවකදීම ඒක ඇත්තටම දිගින් දිගටම ඒ කියන්නේ ඒ පිළිබඳ දැනුමක් නැතුව මම දිගින් දිගටම මේ වල එල්බගෙන හිටියොත් එහෙම ඇත්තටම මේක මගේ සෞඛ්‍යයටත් හොඳ නෑ. මගේ තියෙන සමාජීය සම්බන්ධතාවලටත් හොඳ නෑ. ඒ හැම දෙයකම බලපානවා. නමුත් අර බුද්ධ ධර්මයේ තුලින් අපි දැන් සරලම ගත්තොත් එහෙම මම දැන් අභිධර්ම වගේ දේවල් මම ගැඹුරින් හදාලා තියෙනවා. දැන් චිත්ත පරමාර්ථය ඇතුළේ අපිට කියලා දීලා තියෙනවා. සිත 89ක් තියෙනවා. ඒක තවදුරටත් විග්‍රහ කරොත් 121ක් තියෙනවා. ඒතකොට මට තක් ගාලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මම කියවර ඒ වගේ සමාජ ඝට්ටනයක් හෝ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවකදී මට ආවේගයක් ඇතිවෙනොත් එහෙම හරි දැන් මට මේ වෙලාවේ ඇතිලා තියෙන්නේ මේ සිත 89 ඇතුළේ මෙන්න මේ අහවල් අකුසල සිත සහ ඒහා බැඳුණු මේ අහවල් අකුසල චෛතසිකයන්. ඒතකොට එහෙමනම් ඇතර මේක తాවකාලික දෙයක්. ඒතකොට මේක එහෙමනම් මම රිවර්ස් කරගන්න. අනිත් පැත්තට නම් මම මොන විදිහේ සිතක්ද මම පහල ඒ කියන්නේ ඇති කරගන්න ඕනේ. අන්න ඒ වගේ යන අඩු ගානේ මූලික දැනුමක් මට තියෙනවා. මම කියන්නේ මම මේක 100%ක් මේ ප්‍රායෝගිකව මම පාවිච්චි කරනවා කියලා. නමුත් අඩු ගානේ මට මේ පිළිබඳ එහෙම දෙයක් ඇති වෙනකොට දැනුමක් තියෙනවා. ඒතකොට මට පුළුවන් වෙනවා ඒ අවස්ථාවෙන් මාව අයින් කරලා එතනින් එළියට ඇවිල්ලා පොඩ්ඩක් අපි කියන්නේ අර පොඩ්ඩක් සෙට් බෑක් වෙනවා කියලා පිටිපස්සට ඇවිල්ලා පොඩ්ඩක් ඒ පිළිබඳ පොඩි ඇනලිසිස් එකක් කරලා ටක් ගාලා ඒකෙන් අපි කියන්නේ මූව් ඔන් කියලා ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට සම්පූර්ණ අඩිතාලෙන් වැටලා තියෙන්නේ මම හිතන්නේ මේ බුද්ධ දර්ශනය බෞද්ධ දර්ශනය තුලින් මා ඉගෙනගෙන තියෙන දේවල් තුලින්. ඉතින් ඒකෙන් ලැබිලා තියෙන මේ පන්නරේ මම හිතන්නේ මට අදටත් සෑහෙන්න උදව් වෙලා තිනවා මගේ ජීවිතේත් ඉස්සරහට ඒ කියන්නේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න. ඒ පවත්වාගෙන යන්න. ඉතින් මේ ඔබේ කාර්යබහුල කාල වේලාවෙන් අපිට කාලය මිඩංගු කරගෙන ලංකාවට පැමිණිලා අපේ ආරාධනය පිළි අරගෙන අපේ මැදිරියට පැමිණියාට මේ සංවාදයට සහභාගී වුණාට ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මංජු නිශංක. බොහොම ස්තුතියි අභිෂේක.